ආයිබෝවන් කොරියන් සරසවිය අදත් වීඩියෝ එකක් දාන්න ලෑස්ති වෙන්නේ ඔයාලට තව දුරටත් විභාගය හා සම්බන්ධව කියන්න කියලා හිතුවා මොකද මම Facebook එකේ එහෙම දැකලා තියෙනවා ළමයි රණ්ඩු වෙනවා මේ විභාගෙ ලියපු ළමයි එක හේතු මත විභාගය ඇවිල්ලා විභාගය 110න් එහා ලකුණු 110න් උඩ ලබාගත් අය පාස් මට්ටමේ ඉන්න අය විදියට මෙයාලා ඉස්සෙල්ලා වර්ණාන්තතාවය චෙක් කරලා ඊට පස්සේ උස බර බලලා ඊට පස්සේ ඇඟිලි දිගාරින්න පුළුවන් ද ඇඟිලි කැපිලාද ඒවා චෙක් කරලා තියෙනවා ඒ නිසා ඒ ළමයි ඊට පස්සේ ඉස්සරහා වටේට යවනවා කියලා ගෙදර යවලා තියෙනවා. ඒකට එයාලා තෝරගත්තට පස්සේ එයාලට දැනුම් දෙනවා කියලා. එහෙම තමයි කරලා තියෙන්නේ. ඒකට මම කියලා තියෙනවා ඉස්සර ඉඳන්ම ස්කිල් ටෙස්ට් එකක් තිබ්බනම් ස්කිල් ටෙස්ට් එකෙන් ඔයාලගේ ලකුණ මත ඔයාලා පාස් වෙන්න පුළුවන්. ස්කිල් ටෙස්ට් එකේ ලකුණ මත මේකේ ලකුණක් බලලා ඒ ටෙස්ට් එකේ ලකුණක් බලලා ඒක සමානව බෙදලා ඒ විදිහට පාස් කරන්න තිබ්බා. දැන් මේක වෙන කතන්දරයක් නෙවෙයි. වෙන ප්‍රශ්නයක් වෙච්ච නිසා වෙන කතාවක් යන නිසා මට හිතෙන විදිහට මේකේ බලන්නේ ලකුණු මට්ටම මත පමණයි. මේ විභාග මට්ටමේ මම කිව්වනේ එකෝ ස්කිල් ටෙස්ට් එකක් තිබ්බොත් ස්කිල් ටෙස්ට් එකෙන් ලකුණු මට්ටම මත බලාවි. එහෙම නැත්නම් විභාගයේ ලකුණු මත පමණක් මෙයාලා ඒක මත පමණක් පාදක කරගෙන මෙහෙම කරයි කියලා. ඒකට දැන් යන්නේ ඒ தත්ත්වය තමයි යන්නේ. මොකද උස බර බලලා මිනිස්සු තෝරන්නේ නැහැ. උස බර බලන්න හේතුව මම කියන්න. උස බර කියන්නේ මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ බර කියලා කියන්නේ බර සාමාන්‍ය 110න් වගේ වැඩි ස්ථූල කට්ටිය සාමාන්‍යයෙන් කොරියාවට ගැලපෙන්නේ නැහැ වැඩ කරන්න බෑ. සජන් නිමිල කැමති නැහැ. ඒ වගේම බර 40ට වඩා අඩු කට්ටිය. පිරිසෙම පිරිමි ළමයි. එහෙමත් ඉන්නවා ලංකාවේ. ඒ වගේ අයට අතර වැඩක් කරන්න බෑ කොරියාව කියලා. ලංකාවේ වැඩක් කරන්න බෑ. එහෙම කෙනෙක් කොරියාවට ගන්න නැහැ. ඒ වගේම වර්ණාන්තතාවය චෙක් කරලා තමයි ඔය උස බරත් බලලා තියෙන වර්ණාන්තතාවයෙන් මේක මෙතනින් හලනවා. වර්ණාන්තතාවයෙන් මෙතනින් හලනවා. මොකද වර්ණාන්තතාවයේ තියෙන කෙනෙක්ට කොරියාව වැඩ කරන්න බෑ. ඒක එකක්. ඒකෙන් ඊට පස්සේ තමයි උස බර බලලා තියෙන්නේ දෙවනුව. ඊට පස්සේ තුන්වෙනුව ඇඟිලි චෙක් කරලා තියෙනවා. ඇඟිලි කැපිලා ඒ කියන්නේ නියපොත්තට පුරුකක් අපි කියමු පුරුකක් කැපිලා කියලා. පුරුක් දෙකක් කැපිලා එහෙම නැත්නම් ඇඟිලි නවන්න බැරි අය ඒ වගේ අයට කොරියාවේ සියුම් වැඩ කරන්න බෑ. මොකද කොරියාවේ සියුම් වැඩක් තියෙනවා. සාචුල් එකක් ගත්තොත් සාචුල් කම්පැනි එකක් ගත්තොත් අර තියෙන ප්ලාස්ටික් කෙඳි ඉතුරු වෙන ප්ලාස්ටික් කෙඳි කපන්න ඔයාලට මේ සිද්ධ වෙනවා ඇඟිලි ඔක්කොම භාවිතා කරන්න. ඒ වගේ. ඊට පස්සේ සෑම කම්පැනි එකම ප්‍රෙස් ඒ වගේම CNC ඒ වගේම සෑම එකකම වගේ අපිට ඇඟිලි අවශ්‍ය වෙනවා. ඇඟිලි අවශ්‍ය වෙන්නේ නැති ඒවත් තියෙන ලොකු බර වැඩ වලට ඒවට නම් ඇඟිලික් නැහැ අත සම්පූර්ණයෙන්ම අවශ්‍ය නැහැ. ඒ ඉතින් ඇඟිල්ලක් නැහැ කියන්නේ ලොකු ප්‍රශ්නයක්. ඉලක් නැතුව වැඩ කරනවා කියන එක ලේසි නෑ. එහෙම ඔයාලා දන්න ඇති ඇඟිලි නැතුවත් යනවා. ඒ ඇඟිලි නැතුවත් යන්නේ දෙවෙනි වතාවේ. දෙවෙනි වතාව යන්නේ මොකද රීඑන්ට්‍රි හදාගත්ත අය ඉන්නවා ඒ කම්පැනිෙම ඇඟිලි කැපිලා. එතකොට එයාලට chance එකක් දෙනවා. මොකද කොරියාවේ තියෙන ඇඟිල්ල කැපුනේ. එහෙම නැතුව මම කියන්නේ මෙහෙදී ඇඟිල්ලක් සම්පූර්ණයෙන්ම කැපිලා නම් ඇඟිල්ල නැත්තම් ඒක ඇඟිල්ල අත දිගාරින්න බැරි නම් අතේ වැඩ කරන්න බැරි නම් සාමාන්‍යයෙන් කොරියාවට ගන්න නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේ මම හිතන විදිහට ඔය වගේ අවස්ථාවලින් ඔයාලව තෝරා ගැනීම සඳහා තමයි ඔක කරේ. මොකද පහුගිය වතාවල් වල වෙබ් එකට දැම්මා කොහොමද උනේ වෙබ් එකට දාන්න ගිහිල්ලා මෙඩිකල් එකකින් තමයි මිනිසුන්ගේ ඔය අහුනේ. මිනිසුන්ගේ මෙඩිකල් එකේ ඔය අහුණා. මෙඩිකල් එකේ අහුණාම පස්සේ තමයි රයිකෝ නැත්තම් කොරියාවට ගියාට පස්සේ තමයි ඔය අහුවෙන්නේ. මොකද මෙඩිකල් එකේ ඇඟිලි චෙක් කිරීමක් ඒ ඇඟිලි නමනේම අහනවා ඇහුවට පමණක් කෙනෙක් ඕක හොරාට හංගගෙන ඉන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මෙඩිකල් එකේ පහුගිය කාලේ මෙඩිකල් එකේ තිබුණේ. දැන් මේක මෙයාලා කොරියාවේ මේක දැනගෙන ඒව චෙක් කරනවා. ඒ වගේම උසබර නම් චෙක් කරනවා මෙඩිකල් එකේ. ඉස්සර කරපු එකෙත් ඒ වගේ වර්ණන්තතාවය චෙක් කරනවා. ඒතකොට දැන් අර ඇඟිලි බලන්නෙත් මම හිතන විදිහට අර වැඩ කරීමේ අපහසුතාවයක් තියෙනවා. ඇඟිලි නැති අය, ඇඟිලි නැමෙන්නේ නැති අය, ඇඟිලි කොට අය, ඒ කියන්නේ ඇඟිලි කැපලා ගිහිල්ලා කොට වෙච්ච අය, පුරුකක් ගිහිල්ලා එහෙම අය ඉන්නවා. ලංකාවේ වරන්තරම් මොනවා හරි ජොබ් එකක් කරන්න ගිහිල්ලා ඒ වගේ වෙලා. ඒයාලට කියන්න තියෙන්නේ එහෙම කෙනෙක් ඉන්නවනම් මේ විදිය ඉස්සරහටත් පැවතුනොත් විභාගෙ දීලා අතරම වැඩක් නැහැ. මොකද වර්ණාන්තතාවය නම් කොහොමවත් වැඩක් නැහැ. උස බර කියන එක උස නම් වෙනස් කරන්න බෑ. ඒ වුණාට බර කියන එක වෙනස් කරගන්න මම මගේ ගෲප් වල අයට මම ටිකක් කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් බර අඩු කෙනෙක්ට අපිට පුළුවන් බර වැඩි කරගන්න. ගොඩක් අය ඉන්නේ බර අඩු අය. බර අඩු අය ඉන්නේ බර අඩු කෙනෙක්ට කැමරි එකක් වැඩිපුර අරගෙන රැයට වැඩිපුර කාලා ඒ වගේ ක්‍රම ටිකක් මම ගෲප් වල දාලා තිනවා. ඒ ගෲප් වල
දාවා ඒ ක්‍රම වලට ඔයාලගේ බර වැඩි කරගත්ත කට්ටිය ඉන්නවා. සාමාන්‍යයෙන් 40 වගේ ඉන්නවනම් අනිවාර්යෙන් අර අන්තරාකාරී අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී ගොඩක් දුරට නොගන්න ඉඩ තියෙනවා. ඒ නිසා 48 49 ප්‍රශ්නයක් නැහැ. පිරිමි කෙනෙක් මම කිය 45න් උඩ තර ප්‍රශ්නයක් නැහැ. එතකොට හොඳම බර පිරිමි කෙනෙක්ගේ සාමාන්‍යයෙන් 52කින් එහා තියෙන්න ඕන. උස සාමාන්‍යයෙන් අඩි 5යි අඟල් 6ක් අඩි 5යි අඩි 5යි දශම 2යි අඩි 5යි අඟල් 2යි අඩි 5යි අඟල් 2කින් උඩ තියෙන්නත් ඕන. ඒ වගේම මිටිම අයත් ඉන්නවා කොරිය ලංකාවේ. අඩි 5ට වඩා අඩු නම් ඒත් ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. මොකද කොරියාවේ කම්පැනි වල ගිහිල්ලා වැඩ කරන්න එයාලට මේ උස පිටි එකෙත් ප්‍රශ්නයක් තියෙන අතර උස ප්‍රශ්නයක් නැහැ. උසම ප්‍රශ්නයක් නැහැ. කොරියාවේ මැෂින් උසයි. මැෂින් උස නිසා වැඩ කරනවා. කොරියෝ සාපේක්ෂ විදිහට ගත්තාම කොරිය ගොඩක් උසයි. ඒතර උස නිසා කොරියන් ජාතිකයේ උස නිසා කොරියන් ජාතිකයේ උස නිසා අපිට පුළුවන් එයාලත් එක මිම්මක් ගත්තාට පස්සේ එයාලගේ සයිස් එකට තමයි මැෂින් හදලා තියෙන්නේ. ඒතර මැෂින් එකක අපි කියමු අඩි 4.5ක් තියෙන කෙනෙක් ගියත් එයාට හිසා ඩිස්ප්ලේ එක පේන්නේ නැහැ. මැෂින් එක වැඩ කරන්න බෑ. ඒතකොට සාමාන්‍යයෙන් හිතනවා මේ ගන්න ගියාට පස්සේ ඔයාලට ජොබ් ඇග්‍රීමන්ට් එකක් මේ සේවා ගිවිසුමක් ලැබෙන්නේ නැති විදිහට තියෙනවා. අන්න ඒ නිසා ඔයාලා තේරුම් ගන්න මේ ඔයාලගේ හොයන්නේ මේ කොරියාවේ වැඩ කරන්න පුළුවන්ද කියන එක තමයි වැඩිපුර හොයන්නේ. ඒතකොට කොරියාවේ වැඩ කරන්න පුළුවන් දේ හොයනවා. ඒ වගේම විභාග ලකුණ වැඩි කරලා මෙයාලා කල්පනා කරන්නේ මේකේ කෙනෙක් තෝරගන්න. මොකද ඔක්කොටම යන්න දෙන්න බෑනේ. ඒ තෝරා ගැනීම හා සම්බන්ධව කිව්වොත් හැමදාම සාමාන්‍යයෙන් 80ක් 90ක් පාස් වෙන විදියක් තියෙන්නේ දැන්. මේකේ මේ පාස් වීම වැඩි. මොකද 110න් උඩ අර ටික තෝරන්න දානවනේ. එතකොට ඕනම කෙනෙක්ට බලාපොරොත්තුවක් එනවා. දැන් ඉස්සර කාලේ සිද්ධ වුණේ ඔහොම නෙවෙයි. කලින් විභාගවල සිද්ධ වුණේ එහෙම එකක් නැහැ. හයි මාක්ස් තමයි ගත්තේ. ඒ කියන්නේ උපරිම ලකුණ තමයි මේකේ අපිට කට් ඔෆ් මාක් එක කරලා ඒ කියන්නේ උපරිම ලකුණ ඉඳන් අපි කියමු 200ක් ගන්නවා කියලා. 200 විදියට ඉන්න ලකුණ තමයි කට් ඔෆ් මාක් එක උනේ. ඒක තමයි විභාගයෙන් අන්තිමට කට් ඔෆ් මාක් එකක් දීලා තෝරලා ගත්තේ. දැන් මෙතන අර 110න් ඉස්සරහ 110ට වැඩි කට්ටිය නැත්නම් 110ත් අදාළයි උකට 110 ඉඳන් කට්ටිය ඉස්සරහට දැම්මට පස්සේ මේ මිනිසුන්ට ඇත්තටම බලාපොරොත්තුවක් එනවා. ඒතකොට ඒ නිසා තමයි මම හිතේ විදිහට Facebook එකේ මෙහෙ රණ්ඩු වෙන්න පටන් ගන්න තියෙන්නේ. මොකද 110 කෙනා ඇත්තටම මටත් විශ්වාස නැහැ ගනී කියලා. මොකද මේ එයා ලකුණු අඩුයි. ඒ වගේම සමහර විට 195 තිබුණත් අර මං කිව්ව කතාවල් තියෙනවා නම් වර්ණාන්දතාවය ප්‍රධාන වශයෙන් ඊට පස්සේ උස බර ඒකේ ස්ථූල හෝ අඩුම අවම බර 40ට වඩා අඩු නම් ගොඩාක් දුරට රිජෙක්ට් වීම වෙන්න පුළුවන්. ඒ නිසා ඔය වගේ බරවල් වල ඉන්න අය හෝ අර ඇඟිලි නැති අය ඒ වගේම අර මිටිම අය උස නෙමෙයි මිටිම අය අඟල් අඩි 4යි 4.5යි 4.2යි ඔය වගේ තින්නවා. ඒ වගේ අය කොරියාවට තියා ලංකාවට ජොබ් එකකට ගැලපෙන්නේ නැහැ. يعني මම කියන්නේ මේක මේ අසාධාරණ මේ මම මානසිකව හිතුවොත් ඒක ඉතින් මිනිස්සෙට ඉතින් හැටි ඒ උනාට ඉතින් කොරියාවට ඕන ඩිමාන්ඩ් එකක් තියෙන කෙනෙක් නිසා කොරියන් සජන් නිම්ලා එයාලව තෝරන්න නැති නිසා මට හිතෙන විදිහට HRD එකේ මෙයාලව හලන වැඩක් තමයි මේ පාර කරන්නේ. මොකද දැන් අපි හිතමු දැන් ඔක්කොම වෙබ් එකට වැටෙනවා කියලා. මේ අය ඔක්කොම මෙඩිකල් ගියා කියලා. වැඩි ලකුණු කියලා යනවා. වැඩි ලකුණු ගියාට පස්සේ මෙඩිකල් එකෙන් නෙමෙයි වහුවෙන්නේ. මෙඩිකල් එකෙන් අහුණාම අර මෙතන ඉස්සරහට යන්නේ කෙනෙක්ට chance එකක් තියෙනවා. මොකද එයා පාස් වෙලා ලකුණු 195ක 200ක් දාලා ඇති. හරි. ඒ වුණාට එතන එයා අන්තිමට ගියාට පස්සේ එයා එතනින් රිජෙක්ට් වෙනවා. මොකද කොරියාවෙන් එහෙම කට්ටිය ගන්න නැහැ. ප්‍රධාන වශයෙන් වර්ණාන්තතාවයේ තියෙන කෙනෙක් ගන්න නැති නිසා එයාලට සිද්ධ වෙනවා මේකෙන් අයින් වෙන්න. අයින් වෙනකොට අපරාධය අර කෙනෙක්ට තිබිච්ච chance එක නැති. අපි 5047යි 5047න් අපි කියමු මේ ගන්න ප්‍රමාණය දැන් ඔන්න සිලෙක්ට් කරගත්ත ලකුණේ. ලකුණේ සිලෙක්ට් කරගත්තට පස්සේ ඕකෙන් 200 300ක්ම අර විදිහේ මොනවා හරි ගන්නවම බැරි ප්‍රශ්න තියෙනවා. ඒතකොට අපරාධ 300කට මේ අඩු ලකුණේ නෑ අපි කියමු. ඊට අඩු ලකුණු ටික ගත්තේ නෑනේ. ඒතකොට අඩු ලකුණු ටික ගත්තේ නැතුණා මේ මිනිස්සුන්ට යන්න අවස්ථාවක් නැති වෙන එක නිසා තමයි ඔහොම කරලා තියෙන්නේ. මොකද පස්සේ අවස්ථාවක් නැති වෙන්නේ. මේ ඔක්කොම සිලෙක්ට් කරාට පස්සේ ආයි විභාගේ ෆේල් කෙනාට ආයි පාස් කියලා කියන්න බෑනේ. ඒ නිසා තමයි අර අතරින් කට් ඔෆ් මාර්කේ අඩු ලකුණ ඒ විදිහට අපරාධයෙන් අයින් වෙන නිසා තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ. මොකද දැන් 110න් උඩ දැම්මයි කිව්වහම ගොඩක් අය හිතනවා මේ 110න් උඩ දාලා මේ ටික බලලා මේ ටික බලලා සමහරවිට ඔය පල්ලෙහාම ලකුණු වලින් අයට chance එකක් එළියට තියෙනවා. මොකද අර කට්ටිය වැඩි වුණොත් ලෙඩ තියෙන කට්ටිය වැඩි වුණොත් උඩ වැඩිපුර පාස් වෙච්ච ලකුණු ගත්තට එයාට ලෙඩ තිබුණොත් අර කිව්වේ ලෙඩ වර්ණාන්දතාවයේ උස බර ප්‍රශ්න ඊළඟට ඇගිලි වල ප්‍රශ්න ඒ වගේ දේවල් තියෙනවා නම් එයාට කැපෙන්න සිද්ධ වෙනවා. උඩ ලකුණක් තියලා කැපෙන්න සිද්ධ වෙනවා. ඒතකොට යට ඉන්න කට් ඔෆ් මාක් එකේ මේ ප්‍රමාණය අර කියන්නේ ලකුණේ ප්‍රමාණය අඩු වෙනවා.
අඩු වෙලා දැන් අපි 175ට තිබුණා නම් ඒ ගාන 165ට එන්න පුළුවන්. නේ මම කියන්නේ උදාහරණයක්. 165ක් නම් වෙන වෙයි කියලා මම හිතන්නේ පළවෙනි සෙට් එකේ මම හිතන්නේ දැන්වත් මම කියන්නේ 135යි කියලා. 135 කියලා තමයි මට හිතෙන්නේ කට් ඔෆ් මාක් එක මේ පාර මේ පළවෙනි සෙට් එකේ. දෙවෙනි සෙට් එකේ නම් 165ට උනත් යන්න පුළුවන්. මොකද විභාගේ දිගට තියෙන නිසා. එතකොට අන්න ඒ වගේ මතයක තමයි මම ඉන්නේ. ඔයාලට සිද්ධ වෙනවා ඕක බලන්න ජූලි වෙනකන් ඉන්න. ජූලි 5 ජූලි 5 හෝ ජූලි 7 මේ දවස් දෙකේ ඇතුළත ඔයාලට නිවේදනයක් හම්බෙයි. ඔයාලගේ විභාගයේ පාස් අය ෆේල් අය අඳුර ගන්න පුළුවන් වෙයි විදේශ සේවකගේ 10යි මේ විභාගයේ මේ පළවෙනි සෙට් එකේ පාස් වුණේ කවුද ෆේල් වුණේ කවුද කියලා HRD කොරියා එකෙත් ඕකේ ඔයාලගේ රිසල්ට් එක වැටෙනවා පාස්ද ෆේල්ද කියලා. එතනින් එහා තමයි කට් ඔෆ් මාක් එක අපිට තීරණය කරන්න ඉන්නේ. එයා දෙන්න අපි කාටවත් බෑ කට් ඔෆ් මාක් එක කීයද කියලා කියන්න දැනට කියන්න බෑ. අපි අර කියන්නේ විභාග ශාලාවල අපිට ලැබෙන තොරතුරු මත දත්ත මත පමණයි මේක අනුමානයක් පමණයි. ඒක නිසා මේ ඔයාලා හිතන්නේ මම 135ම පාස් නැහැ. එහෙම නෙමෙයි. මම කියන්නේ 135ක් වගේ තමයි මේ දැනට කට් ඔෆ් මාක් එකේ තියෙන්නේ. මොකද පළවෙනි සෙට් එකෙන් 17 1200ත් අතර ප්‍රමාණයක් තමයි අනිවාර්යයෙන් පාස් කරන්න ඕන. ලියන ප්‍රතිශතයට අනුව විභාගෙ ලියන්නේ 7000ක් වගේ නිසා ඒ ප්‍රතිශතයට අනුව පාස් වෙන්න ඕනේ 17 1200ත් අතර ප්‍රමාණය. ඒ වගේ ප්‍රමාණයක් තමයි පාස් කරන්නේ. ඊට වඩා නම් පාස් කරා කියලා හිතන්න එපා. ඔය අමතිලා අර කවුරු මෙහෙම කිව්වත් කොරියාවෙන් ගන්න ප්‍රමාණය තමයි ගන්න. ඒක ප්‍රතිශතයකට ගන්න. හැමෝටම සාධාරණ විදියට තමයි ඒක බෙදලා ඇත්තේ. ඒ ගැන කිසිම දෙයක් මේ හිතන්න එපා. ඔයාලා අන්තිම විභාගේ හම්බුණා දෙවෙනි සැරේ විභාගය හම්බුණා නැත්නම් දෙවෙනි සැරේ අන්තිම විභාගය හම්බුණා කියලා එහෙම අසාධාරණ කරන ගන්න නැහැ. එහෙම කරලා වැඩක් නැහැ. මොකද කොරියාවට එහෙම ඔයාව තොයරුව කරලා වැඩක් නැහැ. ඔයගේ සල්ලි ගන්න නෙමෙයි මේ වැඩේ කරන්නේ. ඔයාව සජන්නිම් කෙනෙක්ට හඳුන්වලා දෙන්න. ඒ නිසා මේක සාධාරණ විදිහට කරගෙන යනවා කියනවා තමයි මෙච්චර කාලයක් උනේත් එහෙමයි. මම නම් විශ්වාස කරන්නේ ඒ විදිහට තමයි. ඒ නිසා මේ ඔයාලට සිද්ධ වෙනවා අර කිව්ව දවස් වෙනකම් බලන් ඉඳලා පළවෙනි සෙට් එකේ බලාගෙන ඉන්න දෙවෙනි සෙට් එකෙත් ඒ කිව්ව දවස් වෙනකම් ඔක්කොටම බලාගෙන සිද්ධ වෙනවා කට් ඔෆ් මාක් එක කීයද කියලා බලා ගන්න. ඒක තමයි මේ විභාගයේ ස්වභාවය. විභාගයේ ස්වභාවයේ ඔයාලා මේක ගැන දැනගන්න තමයි මම මේ වීඩියෝ එකේ මුලින්ම කිව්වේ මේ විස්තර ටික. එතකොට ඔය සම්බන්ධව ওই ටික තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම අර අපි කලින් කිව්වා වගේ මගේ වීඩියෝ බලන්න මම කලින් කිව්වා මේ කොරියාවේ සයිකල් එක නිවැරදි වෙන්න උනාම 190ක් 200ක් ඒ වගේ අතර ප්‍රමාණයක් යන්න පටන් ගනී කියලා ඉස්සරහට ඔන්න දැන් 14 වෙනිදා අද දිනේදී යනවා ලොකු ප්‍රමාණයක් 191ක් යනවා. ඒකේ ගෑනු ළමයෙකුත් ඉන්නවා කියලා ආරංචියක් තියෙනවා. ගෑනු ළමයෙකුත් ඉන්නවා. ඔන්න ගෑනු ළමයි යන්නේ නැහැ කියනකොට ඔන්න එක chance එකක් තියෙනවා. ඒ කියන්නේ සාක්ෂියක්. එතකොට ගෑනු ළමෙක් ඉන්නවා. ඒ වගේම රීඑන්ට්‍රි කට්ටියක් ඉන්නවා. ඒ කට්ටිය මික්ස් වෙලා 191ක ප්‍රමාණයක් එකපාර යනවා. පළවෙනි වතාවට යන්නේ මම හිතන්නේ ලොකු ප්‍රමාණය. එතකොට මම ඉස්සරහට විශ්වාස කරනවා මේ ඉස්සරහ ජූලි මාසෙ වෙනකොට ඔය නිරෝධායන පැත්ත සම්පූර්ණයෙන්ම අයින් වෙලා අපිට ලොකු කියන්නේ දැන් ලොකු වියදමක් යනවනේ. ඒ වියදම අඩු වෙලා අපිට ඔක්කොටම යන්න අවස්ථාව ලැබෙයි කියලා. මොකද මම කිව්වා පාලකෙක් ඉස්සරහට ආවොත් අනිවාර්යයෙන්ම මේව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. මේ වගේ රටට ඩොලර් ලැබෙන ක්‍රම වලට මෙයාලා පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඒකට පෙළඹිලා තියෙන්නේ පහුගිය කාලේදී උනේ රටට ඩොලර් දෙන එකක් තියා මුකුත්ම සිද්ධ වුණේ නැහැ. මොන ක්‍රමයක්වත් සංවර්ධනය ගන්න සිද්ධ වුණේ නැහැ. සංවර්ධනය කරේ නැහැ. ඒ නිසා තමයි ඔය රට යන්නේ මෙහෙම අතෑරලා වගේ තිබුණේ. දැන් මේ පාර දැන් ඔන්න මේවා හරි ගිහිල්ලා ලංකාවට පොඩි ඩොලර් ප්‍රමාණයක් ලැබිලා ඒ ඩොලර් ප්‍රමාණය අවශ්‍ය දෙයට පමණක් වියදම් කරන විදිහත් තමයි පේන්න තියෙන්නේ. ඒ කියන්නේ රට යන ඒවා ඉස්සරහට සිද්ධ වෙයි. ඉස්සරහට සිද්ධ වෙනවා. මම කිව්වා ඕක පටන් ගත්තොත් ඕක රොටේට් වෙනවා. රොටේට් වෙලා අර ඇග්‍රීමන්ට් කැන්සල් වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉස්සරහට 200 190 180 ඒ වගේ ඉස්සර ලොකු ප්‍රමාණවලින් යන්න ගත්තාම මේ අය ඔක්කොම ගිහිල්ලා ඇග්‍රීමන්ට් ආපු අය ඔක්කොම ගිහිල්ලා වෙබ් එකේ ඉන්න අයට ඉස්සරහට ඇග්‍රීමන්ට් එනවා සුපුරුදු පරිදි. නැත්තම් වෙන්නේ මොකද්ද ඇග්‍රීමන්ට් එන්නේ නැහැ. ඇග්‍රීමන්ට් එන්නේ නැති වෙන හේතුව මොකද්ද? ඉස්සරහා ඉන්න අයගේ වෙබ් එකේ ඒ කියන්නේ වෙබ් එකෙන් අයින් වෙලා ඇග්‍රීමන්ට් ආපු අය ඉන්නවනේ. ඇග්‍රීමන්ට් ආපු අය ඉන්නවා. ඒ ඇග්‍රීමන්ට් ආපු අයට කැන්සල් වුණොත් ආයෙ වැටෙනවා ගිහිල්ලා වෙබ් එකට. වෙබ් එකට වැටිලා ආයෙ එයා තමයි ප්‍රමුඛ වෙලා ආයෙ යන්න වෙනවා. එහෙම අවස්ථාවක් තමයි ඉස්සරහට මේ පහුගිය කාලේ දකින්න ලැබුණේ. දැන් ඉස්සරහට එහෙම වෙන්නේ නැති කියලා තමයි මම කියන්නේ. ඉස්සරහට එහෙම වෙන විදියක් නැහැ. මොකද 180ක් 190ක් යන්න ගත්තොත් ඕක මාස 4කින් 5කින් මේ ඉන්න ප්‍රමාණය ගිහින් ඉවර වෙන්න පුළුවන්. ඒක මොකද සතියේ ගමන් වාර දෙකක් යනවා කියලා ආරංචියක් තියෙනවා ජූලි මාසේ ඉඳන්. ඒක නිසා බලමු අපි. අපි බලමු ලබන මාසේ ඉඳන් මොකක්ද සිද්ධ වෙයිද කියලා. එතකොට ඒ අවස්ථාවල සිද්ධ වුණොත් අනිවාර්යයෙන්ම වෙබ් එකේ ඉන්න ඉතුරු ප්‍රමාණයට ඉතරා කාර්තු දෙකේදී ඇග්‍රීමන්ට් එන්න පුළුවන්. ඒක තමයි මම හිතන විදිහට 5800 ගාණක් ඉදිරි මාස 6ක් ඇතුළත යවන කතාවක් දාලා තියෙන්නේ. ඒක වෙන්න පුළුවන්. ඒක නිවැරදි වෙන්න පුළුවන්. මොකද වෙබ් එකේ ඉන්නේ සාමාන්‍ය 2000 ගාණ. ඒ 2000 ගාණට ඇග්‍රීමන්ට් ආවොත් ඔක්කොටම ආවොත් එයාලා ඉස්සරහට යවන නිසා
මේ විදිහට යවන නිසා එතකොට ඔයාලගේ විභාගයේ තියෙන පළවෙනි සෙට් එකට පෙබරවාරි කාර්තුවේ ඉඳන් ඔයාලා කොහොමද විභාගයට වැටෙනවනේ ඉස්සරහට වැටෙනවා. අගෝස්තු වලට කලින් ගොඩක් දුරට වැටේ. එහෙම නැත්නම් නොවැම්බර් වලට කලින් වැටේ. මේ පාර විභාගය ලියලා පළවෙනි සෙට් එකේ පාස් වෙච්ච කට්ටිය. එතකොට එයාලට පෙබරවාරි කාර්තුවේ ඉඳන් ඇග්‍රීමන්ට් ලැබීම පටන් ගනි මේ ඉන්න අය හිස්තුනොත්. වෙබ් එකේ හිස්තුනොත් දැනට ඉන්න අය වෙබ් එකේ හිස්තුනොත්. අයින් වුණා. ඒ කියන්නේ ඇග්‍රීමන්ට් ඇවිල්ලා අයින් වෙලා එයාලා යන්න පටන් ගත්තා. ඒතකොට මට හිතෙන විදිහට ඔක්කොම වගේ ලබන අවුරුද්දේ මැයි වගේ වෙනකොට මේකේ ලොකු ප්‍රමාණයක් වෙබ් එකේ ඉන්න අයත් ඇග්‍රීමන්ට් ආපු අයත් ඔක්කොම වගේ යන්න පටන් ගනි කියලා. ඒතකොට තමයි මාස 6 සම්පූර්ණ වෙන්නේ. ඒතකොට මාස 6 සම්පූර්ණ වෙනවා මට හිතනවා ඒ ප්‍රමාණය මේ විදිහට ගියොත් යවයි කියලා. මේ විදිහට පාලකයෝ මේ වැඩේ කරගෙන ගියොත් ඇත්තටම යවයි කියලා. මම කිව්වා වගේ කොරියාවේ ප්‍රශ්නයක් නෙමෙයි තිබුණේ. ඇත්තට කොරියාවේ ප්‍රශ්නයක් කිය විදේශ සේවය ගැන මේ කිව්වට කොරියාවේ ප්‍රශ්නයක් නෙමෙයි තිබුණේ ලංකාවේ ප්‍රශ්නයක් තිබුණේ ඩොලර් ප්‍රශ්නයක් තිබුණේ. ඒක හොඳටම පේන්නේ දැන් තියෙනවා. දැන් ඒක එකපාර යන්න පටන් ගත්තා. මොකද ඔයාලට පේනවනේ පාලකෙක් වෙනස් වුණාට පස්සේ ටක් ගාලා යවන්න පටන් ගත්තා. ඒතකොට ඒක තමයි සිද්ධ වුණේ. මෙච්චර කාලයක් ඩොලර් නැති ප්‍රශ්න නිසා තමයි ඩොලර් නැති ප්‍රශ්නයක් ලොකුවට දැරලා තියෙනවා. ඒ වුණාට අර ඩොලර් අවශ්‍ය දේවල් වලට යොදා ගන්නවා කියලා තමයි මට දැන් පේන්න තියෙන්නේ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒතකොට ඔයාලට ඉස්සරහා කාලේ හොඳ වෙයි. ඒ වගේම දෙවෙනි විභාගයේ පාස් වෙන අය ලබන අවුරුද්දේ වෙබ් එකට වැටෙයි. වෙබ් එකට මට හිතෙනවා මැයි මාසෙට කලින් වගේ වැටෙයි කියලා. ඒතකොට ඒ කාලේ කලින් වෙනවා ඉස්සරහා කාතු වලට එයාටත් ඇග්‍රීමන්ට් මේ කට්ටිය යන්න. ඒ කියන්නේ පළවෙනි සෙට් එක අයින් වුණා. පළවෙනි සෙට් එක ගිහිල්ලා ඇග්‍රීමන්ට් ඇවිල්ලා එයාලා යන්න දැස් තුනොත් දෙවෙනි සෙට් එකේ ඉන්න අයටත් ඉක්මනටම ඇග්‍රීමන්ට් ඇවිල්ලා එයාලා 2023 2024 අතර කාලේදී ඔක්කොම වගේ කොරියාවට පිටක් කළා යවයි. ඕකෙන් ඉතින් මෙහෙමයි. ඕකෙන් එක්කෙනෙක් දෙන්නේ කැරෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. එලා කොරියාව කියන්නේ ලක් එක සජන්නිම් කෙනෙක් ඔයාගේ මූණ බලලා ඔයාගේ උස බල ඊට පස්සේ මේ දේවල් එයාලා චෙක් කරනවා. මම දැකලා තියෙනවා බෞද්ධලිකව දැකලා තියෙනවා. ඒක චෙක් කරලා ඒ දේවල් වලින් තමයි ගන්නෙ. එහෙම නැත්නම් ඔයාගේ පොඩ්ඩ අධ්‍යාපන සුසුකණු බලනවා. ඒවා බලනවා. ඒ කියන්නේ ඔයා සාමාන්‍ය දෙයක් හරි ඉගෙනගෙනද කියලා බලනවා. ඒ කියන්නේ මම කියන්නේ විශ්වවිද්‍යාලවල ගියපු කට්ටිය ගන්නවා කියලා නෙවෙයි. ඒ වුණාට පමණ සජන්නිම් වල ඉන්නවා ඔයාලගේ දැන් අපි CNC කියලා කියමු. දැන් ඔයාලා සාක්ෂරතාවයක් තියෙනවද කියලා බලනවා. CNC කියන්නේ මනින ජොබ් එකයි. ඒතර මනීමේ හැකියාවක් තියෙනවද? ගණන් එකතු කරන්න පුළුවන් කෙනෙක්ද? සාමාන්‍යවත් ඉගෙනගෙනද කියලා ටිකක් හොයනවා. ඒ වගේ කම්පැනි වල නැත්නම් පමණක් කම්පැනි යකඩ කම්පැනි වල ඇත්තටම හොයන්නේ නැති කම්පැනි දෙනවා. මොකද යකඩ වලට එහෙම දෙයක් ගණන් හැදිලි මොකුත් නැහැ. ඒ වගේ ඒ අංශ වලට අදාළව ඒ සජන්නිම්ට හොයන්න පුළුවන් දේ හොයලා තමයි ඔයාලව ගන්නෙ. එතකොට විශේෂයෙන්ම ඔයාගේ ඇත්තටම මලන්නේ මූණ හොඳද? ඒක තමයි මම කියන්නේ ඩීසන්ට් විදියට ෆොටෝ එකක් ගහන්න අන්තිමට. දැන් මේ විභාගෙට ඇඩ්මිෂන් එකට ගහ ගන්න බැරි වුණා. ගැහුවේ නැතත් රවුල වවල එහෙම ගැහුවා නම් ඒ වගේම ටී-ෂර්ට් ඇඳලා ෆොටෝ ගැහුවා නම් මම හිතනවා ඔයාලා මේ ඉස්සරහා තියෙන මේ විභාගේ පාස් වෙලා යන ඉන්ටර්වයුව එකක් තියෙනවා. විදේශ සේවයේ ඉන්ටර්වයුව එකක් තියෙනවා. විභාග පාස් වුණාට පස්සේ ඉන්ටර්වයුව එකට එන්න කියනවා. එතනින් තමයි මට මෙඩිකල් වලට යොමු කරන්නේ. ඊට පස්සේ පොලිස් තාත්තා වලට යොමු කරන්නේ. ඒ අවස්ථාවේදීවත් ඉල්ලන ෆොටෝ කෑලි දෙකට ෆොටෝ කෑලි තුනට ඔයාලට පුළුවන් නම් ගිහිල්ලා දෙන්න මොනවද හොඳ ෆොටෝ රවුල කපපු පිරිමි අයන හොඳට රවුල කපලා හොඳට පස්සට කොණ්ඩේ පීරලා ඒ පස්සට නැත්නම් පැත්තට හොඳට පීරලා ඩීසන්ට් විදියට තේරෙනවද ඩීසන්ට් ලුක් එක ඔය ඩීසන්ට් ලුක් එක කොතරම්ද කියලා හොයාගන්න ආන්නේ ලුක් එකට අරගෙන කෝට් එකක් පුළුවන් නම් ඇඳලා ටයි එකක් දාලා ඒ වගේ හොඳ පෙනුමකට අරගත්ත ෆොටෝ එකක් වැඩිපුර එඩිට් කරන්නේ නැති මම එකක් කියනවා වැඩිපුර එඩිට් කරන්න යන්න ෆොටෝ. ඒතකොට එඩිට් කරාම එයාලා හිතා ගන්න පුළුවන්. ඒතකොට එඩිට් කරලා කියලා එඩිට් කරේ නැති සාමාන්‍යයෙන් එඩිට් කරන ලද ෆොටෝ එකක් ඔයාලා අර ඉන්ටර්වයුව එකට ලබා දෙන්න. එතකොට ඔයාලට අවස්ථාවක් තියෙනවා ලක් එකක් තියෙනවා ඔයාගේ සජන්නින්ම ඇවිල්ලා ඔයාව ගන්නවා ඉක්මනට. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අර උස නම් බැහැ වෙනස් කරන්න බර අඩු අය පුළුවන් නම් මේ දැන් මේකෙන් පාස් වුණත් මේකෙන් පාස් වෙලා ඔයා ඉස්සරහට ගියත් මම හිතනවා මේ 40ට අඩු කට්ටිය මිසක් ඔය 40යි 47 වගේ ඊට පිටිපිට අය ෆේල් කරන එක නැහැ කියලා ඔකෙන් ඒ බර මත. එතකොට ඉස්සරහට මදි ඇත්තට මේ වුණාට මදිරි උසත් එක්ක සමපාත බරක් තියෙනවා. ඒ කියන්නේ BMI යගේ නැත්තම් ඒ BMI යගේට පුළුවන් නම් ඔය දා මෙඩිකල් එකට තව කල් තියෙනවනේ. ඊළඟ මෙඩිකල් එකට ඒ කියන්නේ ඒ මෙඩිකල් එකේ රිසල්ට් එක තමයි කොරියාවට යන්නේ. ඒ රිසල්ට් එකේ ඒ ප්‍රමාණය හදාගෙන ඉන්නවනම් හොඳයි කිලෝ 5ක් විතර වැඩි කරගන්න පුළුවන් ඕන කෙනෙක්ට මාස 2ක් විතර ඇතුළත. ඒ ඉස්සරහට මාස 2ක් විතර තියෙනවා කොහොමද? ඔයාලා මෙඩිකල් එකට කලින් අන්නේ කාලය ඇතුළත ඔයාලා කොහොම හරි මේක පොඩ්ඩක් වැඩි කරගන්න. වැඩි කරගෙන මේ ඒ කියන මෙඩිකල් එකට සම්බන්ධ වෙනවා නම් වඩා හොඳයි. මොකද එතකොට සජන්නිම්ට ඔයාගේ අර ටිකක් වැඩි වෙච්ච බරක් ඔයාලා දකින්න හම්බෙන නිසා ඔයාලට අවස්ථාවක් ලැබෙන්න තියෙනවා. එයාලා කැමති ටිකක් සාමාන්‍ය හොඳ බරක ඉන්නවනම් හොඳ බරක. මම කියන්නේ වැඩි බරක නෙමෙයි. සාමාන්‍ය BMI එකේ මැද ඒ ග්‍රීන් ලයින් එකේ යන්න පුළුවන් කෙනෙක් නම් ඇත්තටම කොරියාවට ගන්න ප්‍රවණතාවය වැඩි. එතකොට උස පිළිබඳ කිව්වේ මම අර කිව්වා අඩි 4මාර 4යි ගාන මෙතනින්ම මට හිතෙනවා රිජෙක්ට් කරයි කියලා මේ විභාගෙන්න
අතනින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒවා තමයි ඔයාලා දැනගෙන ඉන්න ඕන. අනිත් අය ලෙඩ තියන අය මං කිව්වා වර්ණන්තාවේ ඊට පස්සේ ඇඟිලි වල ප්‍රශ්න තියන අය මෙතනින් රිජෙක්ට් කළා දායි කියලා තමයි මට හිතෙන්නේ. ඒක තමයි මෙයාලා මේ විභාගෙත් එක මේ වැඩේ කරේ. එහෙමනම් මේ ඔය පිළිබඳව තමයි මට මේ දවස්වල විස්තර ටික මට ලැබිලා තියෙන්නේ. ඒතර විස්තර ටික ඔයාලට මම කිව්වා. ඒ වගේම එහෙමනම් අපි යමු අපේ පාඩමේ වීඩියෝ එකට. හයසිය තිස්සක ප්‍රශ්නය 631 ප්‍රශ්නයක් බලමු මේකේ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඉගොතේසෝ හනන් ඉරි අනින් ගොසන් මුසිම්නිකා. ඉගොතේසෝ කියන්නේ මේ වගේ තැනකින් හනන් ඉරි කියන්නේ කරන වැඩය. අනින් ගොසන් කියන්නේ නොවන දෙය මුසිම්නිකා. එතකොට ඉගොතේසෝ හනන් ඉරි අනින් ගොසන් මුසිම්නිකා කියන්නේ මේ වගේ තැනකින් අපිට කරගන්න බැරි දෙය. මේ වගේ තැනකින් අපිට බලාපොරොත්තු වෙන්න බැරි දෙය නැත්නම් මේ වගේ තැනකින් කරන්නේ නැති දෙය කුමක්ද කියන එක තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒ වගේ දේවල් ටිකක් මේකේ උත්තර හතරට දීලා තියෙනවා. ඒකෙන් එතකොට මේ වගේ තැනකින් අපිට කරගන්න බැරි දේ කුමක්ද කියන එක අපි තෝරා ගන්න ඕනේ මේ උත්තර හතරෙන්. එතකොට මේ වගේ තැනක් කියන්නේ අපි බලමු මේ මොන වගේ තැනක්ද කියලා. මේකේ බලන්න මේකේ ඉංග්‍රීසියේ ලියලා තියෙන මේ උඩම මේ කළු පාට තීරේ මේ බිල්ඩින් එකේ කළු පාට තීරේ තියෙන දැන්වීමක්. ඒ කියන්නේ මේ බිල්ඩින් එක මොකක්ද කියන එක. ඒ බිල්ඩින් එකේ තියෙන මෙන්න මේ පැත්තෙන් තියෙන පොලිස් කියලා ලියලා. ඒ පොලිස් කියන්නේ කන්සල්සෝ එකක් තියෙන පොලිසියා. ඒතර අපිට පොලිසියෙන් කරගන්න බැරි දෙයක් තියෙනවා මේ උත්තර හතරේ. නැත්නම් පොලිසියෙන් අපි වෙනුවෙන් කරන්නේ නැති දෙයක්. ඒ වගේ දෙයක් තියෙනවා මේ උත්තර හතරේ. අන්න ඒක තමයි තෝරන්න තියෙන්නේ. ඒක තමයි මේ කිව්වේ ඉගොතේසෝ හනන් නිරි අනින් ගොසන් මුසිම්නික කියලා. ඒතකොට මේ වගේ තැනකින් අපිට කරගන්න බැරි දේ කුමක්ද කියන නැත්නම් මේ වගේ තැන අපි වෙනුවෙන් කරන්නේ නැති දේ කුමක්ද කියන එක තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට ඒකට අදාළව බලමු උත්තර හතරේ මොකක්ද තියෙන්නේ කියලා. උත්තර හතරෙන් පළවෙනි එකේ තියෙන්නේ චුල් තීගන් සිගනේ කියොතොන් චොන්ඩිරල් හම්නිදා. චුල් තීගන් සිගනේ කියන්නේ වැඩට එන. වැඩට යනවා ඊට පස්සේ තිගන් කියන්නේ එනවා. වැඩ අවසන් කරලා එනවා. සිගනේ කියන්නේ වෙලාවේ කියොතොන් චොන්ඩිරල් හම්නිදා කියන්නේ රථ වාහන පාලනය කරනවලු. එතකොට පොලිසියකින් සාමාන්‍යයෙන් මේ වැඩේ කරනවා. මොකද මේ පොලිසියෙන් කරන්නේ ට්‍රැෆික් සයිඩ් එකේ පොලිසියෙන් කරන්නේ රථ වාහන පාලනය කරන එක. ඒතකොට පොලිසියකින් මේ වගේ දෙයක් කරනවා. ඒතකොට චුල් තීගන් සිගනේ කියොතොන් චොන්ඩිරල් හම්නිදා කියන එක පොලිසියෙන් කරන වැඩක්. නොකරන වැඩක් නෙවෙයි. එහෙනම් ඒක ඒ කියන්නේ වැඩට යන වෙලාවට රථ වාහන පාලනය කරනවා කියන එක පොලිසියෙන් කරන වැඩක් නිසා ඒ උත්තරය අපිට මේකේ කරන වැඩක් ඉදිරි පිළිගන්න ඕන. එතකොට ඒක මේකේ උත්තරේ නෙමෙයි. එතකොට මේකේ දෙකේ තියෙන්නේ කිරල් ඉරපොරින් අයිරල් තොවාචුම්නිදා. ඒක කියන්නේ කිරල් කියන්නේ පාර, ඉරපොරින් කියන්නේ අමතක වෙච්ච. පාර අමතක වෙච්ච නැත්නම් පාර වැරදුණු. ආයිරල් කියන්නේ ළමයින්ට තොවාචුම්නිදා උදව් කරනවලු. එතකොට පාර වැරදුණු ළමයින්ට උදව් කරනවා කියලා තියෙනවා පොලිසිය. ඒකත් ඇත්ත පොලිසියෙන් ඒ වගේ දෙයක් කරනවා. එතකොට ඒකත් නෙමෙයි උත්තරේ. එහෙනම් මේකේ තුනේ තියෙන්නේ තොනි ඔබ්නන් සරම් මේකේ තොනල් පිල්ලොචුම්නිදා. ඒක කියන්නේ තොනි ඔබ්නන් කියන්නේ සල්ලි නැති මිනිස්සුන්ට තොනල් පිල්ලොචුම්නිදා. සල්ලි දෙනවලු. සල්ලි ණයක් වශයෙන් දෙනවලු. එතකොට මේකේ පොලිසියෙන් ඒ වගේ දෙයක් කරනවද? ඒ වගේ දෙයක් කරෙන්නේ නැහැ. ඒතකොට සල්ලි නැති කට්ටියට සල්ලි ණයට හෝ නිකන් දෙන තැනක් නෙමෙයි පොලිසිය කියලා කියන්නේ. මෙතන ණයට දෙනවා කියලා. දෙන පිල්ලොචුම්නිදා කියලා කියන්නේ ඉල්ලනවා නම් සල්ලි දෙන එකට. ඒතකොට ණයට දෙන එකට. ඒතකොට සල්ලි දෙන එකක් තැනක් නෙමෙයි මේ පොලිසිය කියලා කියන්නේ. ඒතකොට ඒක තමයි මේකේ පොලිසිය කරන්නේ නැති වැඩි. වෙන්නේ. ඒතකොට උත්තරේ 3 වෙන්න ඕන. 4 තියෙන්නේ කියොතොම් පොබල් චිකිජි අනන් चादल तानसुक हमनिदा. ඒක කියන්නේ මේ කියොතොම් පොබල් කියන්නේ කියොතොම් පොබල් කියන්නේ මාර්ග නීති. කියොතොම් පොබල් කියන්නේ මාර්ග නීති. චිගිජි අනන් කියන්නේ අනුගමනය කරන්නේ නැති. අනුගමනය කරනවා. චිකිදා කියන්නේ අනුගමනය කරනවා. ඒතකොට අනන් කියලා ආවට පස්සේ නැති වෙනවා. ඒතකොට चादल කියන්නේ වාහන මෝටර රථ. තන්සොක් හම්නිදා කියන්නේ මොකද්ද? තන්සොක් හම්නිදා කියන්නේ මර්ධනය කරනවා. නැත්තම් ඒවට අනුගමන ඒ වගේ දේවල් අපිට කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට වාහන නවත්තනවා. නැත්නම් මේකේ හරි එක නම් මර්ධනය කරනවා. ඒතකොට ඒ වගේ දේකුත් පොලිසියෙන් කරනවා. මොකද කියොතොම් පොබල් චිකිජි අනන් චාදරන්
තන්සෝක හම්නිදා කියන්නේ මේ මාර්ග නීති අනුගමනය කරන වාහන මර්ධනය කරනවා කියලා තමයි ඔක තියෙන්නේ. ඒතර ඒ වගේ දේ පොලිසියෙන් අනිවාර්යෙන් කරනවා. ඒ නිසා මේකේ උත්තරේ වශයෙන් අපිට ගන්න පුළුවන් මොකද්ද? IC31 එකේ තොනි ඔම්නන් සරම්දල් ඒගේ නැත්තම් තොනි ඔම්නන් සරම් ඒගේ තොනල් පිල්ලොචුම්නිදා. ඒතර සල්ලි නැති මිනිස්සුන්ට සල්ලි ණයක් වශයෙන් ලබා දෙනවලු. ඒ වගේ දේවල් පොලිසිය නම් කරන්නේ නැහැ. ඒ නිසා අපිට උත්තරේ වශයෙන් ගන්න පුළුවන් උත්තරේ තුන. එහෙනම් 631 පස් දෙක තුනේ ඉගොතේසෝ හනන් නිරි අනින් ගොසල් මුසිමිකා මේ වගේ තැනකින් අපිට කරලා දෙන්නේ නැති දේ කුමක්ද? තොනි ඔම්න සරන්දලේගේ සරම් මේගේ තොනල් පීලොචුම්නිදා. ඒ කියන්නේ සල්ලි නැති මිනිස්සුන්ට සල්ලි දෙනවලු. ඒක වැරදි. එහෙනම් මේ වගේ දෙයකින් කරන්නේ නැහැ. එහෙනම් 631 උත්තරය ඇවිල්ලා උත්තරය 3. හයසි 32 ප්‍රශ්නය අපිට මේකේ ප්‍රශ්නය කියවගෙන අපි යමු උත්තරයක් හොයාගන්න. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ චිහාචොල් ඊ හෝසනරෝ කරාතාගෝ සිජොන්ගේ කය හම්නිදා. ඒ කියන්නේ චිහාචොල් ඊ හෝසනරෝ කියන්නේ උමන්දුම්බියේ දෙවෙනි ට්‍රැක් එකෙන් කරාතාගෝ වලින් මාරු වෙලා සිජොන්ගේ කය හම්නිදා කියන්නේ නගර ශාලාවට යා යුතුලු. සිජොන් කියන්නේ නගර ශාලාවට. එතකොට ඔත්තොචේ හේ හම්නික කොහොමද එය කළ යුත්තේ? එතකොට කොහොමද කළ යුත්තේ කියලා අහනවා කෙනෙක්. ඒකට අදාළව මේ දීලා තියෙනවා මේකේ පෝරුවක්. ඒ පෝරුවට අදාළ තමයි අපි උත්තරයක් හොයා ගන්න ඕන. මේකේ තියෙනවා ඊහෝසොන් කරාතානන් ගොත්. ඊහෝසොන් කියන්නේ දෙවෙනි ට්‍රැක් එකේ කරාතානන් ගොත් කියන්නේ මාරු වෙන ගොත් කියන්නේ තැන. එතකොට දෙවෙනි ට්‍රැක් එකේ මාරු වෙන තැනද කියලා තමයි මුලින්ම මේකේ මේ මාතෘකාව විදිහට තියෙන දෙන්නේ මේ පෝරුවේ. එතකොට ඊට පස්සේ තියෙනවා මේකේ තියෙනවා සංචු චම්සිල් පම්යොන් කියලා තියෙනවා. ඒක දාලා තියෙන ඊතලයේ දකුණු පැත්තට දාලා තියෙන්නේ. බලන්න ඔරන්චොක් වලට. ඒතර දාලා තියෙන්නේ දකුණු පැත්තට කියන ඔරන්චොක් කියලා. ඒතර මේ සොන්සු කියලා කියන්නේ කොහෙද? ඒතර සොන්සු කියලා කියන්නේ යම්කිසි පැත්තක්. සොන්සු කියන්නේ ඒ ඉස්සරහට යනකොට හම්බෙන අපිට ප්‍රදේශයක්. ඊළඟට තියෙනවා චම්සිල් පම්යොන් කියලා කියන්නේ පම්යොන් කියලා කියන්නේ මොකද්ද? පම්යොන් කියලා කියන්නේ දිශාව. ඒතකොට චම්සිල් කියන ඒතර සොන්සු වලටත් යන්න පුළුවන් දකුණු පැත්තට ගියොත් චම්සිල් කියන දිශාවටත් යන්න පුළුවන් කියලා තමයි මේ ඊතල එක හලා පෙන්නලා තියෙන්නේ. එතකොට පම්මයන් කියන්නේ මෙතන දිශාව, චම්සිල් කියන්නේ එක කියන යම්කිසි ප්‍රදේශයක්. එතකොට සොන්සු කියන්නේ ප්‍රදේශයක්, චම්සිල් කියන්නේ ප්‍රදේශයක්, පම්මයන් කියන්නේ දිශාවට කියලා දකුණු පැත්තේ ඊතලයක් ගහලා තියෙනවා. එතකොට සොන්සු වලට යන්න පුළුවන්, චම්සිල් වලට යන්නත් පුළුවන් කොහෙටද දකුණු පැත්තට ගියොත්. ඊළඟ වම් පැත්තට ගහලා තියෙන කොහොමද? සින්ජුන් කියන පැත්තටත් යන්න පුළුවන්. අපිට ඊට පස්සේ යන්න පුළුවන් සිජොන් පම්යොන්. ඒ කියන්නේ සිජොන් කියන්නේ නගර ශාලාව, පම්යොන් කියන්නේ දිශාව. එතකොට නගර ශාලාව දිශාවටත් යන්න පුළුවන්. සින්ජොන් කියන දිශාවටත් යන්න පුළුවන්. හැබැයි ගියොත් වම් පැත්තට. වම් පැත්තට ගියොත් ඒ කියන්නේ වෙන්චොක් වලට ගියොත් තමයි අපිට ඒ පැත්තට ගියොත් තමයි අපිට මේ සින්ජොන් කියන එකයි සිජොන් කියන්නේ නගර ශාලාවනේ. නගර ශාලාවටයි අපිට හමු වෙන්න පැත්තට යන දිශාව හමු වෙන්නේ. අපිට අන්නේ වම් පැත්තට ගියොත් තමයි මේ ප්‍රදේශ දෙක තියෙන්නේ. එකක් ප්‍රදේශයක් අනිත් එක සිජොන් කියන්නේ නගර ශාලාව. ඒ පැත්තට තමයි යන්න ඕන. ඒතර මේකේ ප්‍රශ්නේ ඇහුවේ මොකද්ද? චිහාචොල් ඊහොසනරෝ කරාතාගෝ සිජොන්ගේ කාය හම්නිදා. එතකොට චිහාචොල් ඊහොසනරෝ කියන්නේ උමන්දුම්බියේ දෙවෙනි ට්‍රැක් එකට මාරු වෙලා කරාතාගෝෙන් මාරු වෙලා සිජොන්ගේ කාය හම්නිදා. නගර ශාලාවට යා යුතු ඔතොච්චේ හේ හම්නික. කොහොමද කළ යුත්තේ කියලා ඇහුවේ. ඒතර බලන්න නගර ශාලාව තියෙන මේ දෙකෙන් වම් පැත්තට යන ඊතලේ පැත්තට තියෙන්නේ සින්ජොන් වලටයි සිජොන් පම්යොන් කියලා කියලා තියෙනවා වම් පැත්තට ඉලක්ක ගහලා. ඊතලයක් ගහලා. ඒතකොට ඊතලේ ගහලා තියෙන පැත්තට තමයි යා යුත්තේ. එහෙනම් යන්න ඕන වෙන්චොක් වලට. අන්න ඒක මතක තියාගෙන අපි යමු උත්තර වලට. මේකේ පළවෙනි උත්තරේ තියෙන්නේ වෙන්චකොර කය හම්නිදා. වෙන්චකොර කය හම්නිදා කියන්නේ වම් පැත්තට යා යුතුලු. එතකොට වම් පැත්තට තමයි ඇත්තටම සිජොන් එකට යන දිශාවත් සින්ජොන් වලට යන දිශාවත් තියෙන විශේෂම සින්ජොන් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ සිජොන් වලට නගර ශාලාවට යන දිශාව තමයි ඇහුවේ. එතකොට නගර ශාලාවට යන දිශාව වම් පැත්තට ඊතලක් ගහලා තියෙනවා. මේක පළවෙනි කියන්නේ අන්න ඒකමයි. ඒක කියන්නේ වෙන්චකොර කය හම්නිදා. වෙන්චකොර කය හම්නිදා කියන්නේ වම් පැත්තට යා යුතුයි. එතකොට ඒක උත්තරය හරි. අපි බලමු දෙවෙනි උත්තරේ වරදින හේතුව මොකද්ද කියලා. එතකොට මේකේ තියෙන්නේ ඔරන්චකොර කය හම්නිදා. ඔරන්චකොර කය හම්නිදා කියන්නේ දකුණු පැත්තට යා යුතුයි. දකුණු පැත්තට ගියොත් අපිට හම්බෙන්නේ කොහෙද? සොන්සු හම්බෙනවා. ඒ වගේම චම්සිල් කියන පැත්ත හම්බෙනවා. අන්න ඒක විතරයි අපිට හම්බෙන්නේ. සිජොන් එක හම්බෙන්නේ. එහෙනම් වැරදි ඒ උත්තරය. ඔරන්චකොර කය හම්දා කියන දකුණු පැත්තට යා යුතුයි කියන එක වැරදි. ඊළඟට තියෙනවා මේකේ තුනේ තියෙනවා යොගියේසෝ කිදරෝ යා හම්නිදා. මෙතන රැඳී සිටිය යුතුයි. මෙතන රැඳී සිටිය යුතුයි. මෙතන රැඳී සිටියොත් මෙතන කොහෙද? ඊහෝසොන් කරාතානන් ගොත්. ඒක කියන්නේ දෙවෙනි රේඛාව නැත්තම් දෙවෙනි ට්‍රැක් එකට මාරු වෙන තැන.
තමයි මේ ඉන්නේ. ඒතකොට මෙතන රැඳී සිටියොත් අපිට සිජොන් වලට නගරශාලාවට යන්න බැරි වෙනවා. මෙතන කියලා තියෙන්නේ තුනේ තියෙන්නේ යෝගියේසෝ කිදරෝ යහමිදා. මෙතන රැඳී සිටිය යුතුයි. මෙතන රැඳී සිටියොත් ඒක වෙන්නේ නැහැ. මාරු වෙනවා අනිවාර්යෙන් බහලා. ඒතකොට අපිට අර කියන තැනට යන්න පුළුවන්. ඒතකොට තුන වැරදි. ඒතකොට මේක හතරේ තියෙන්නේ සින්ජොන් ඒ කාසෝ කරතා යහමිදා. සින්ජොන් වලට ගිහිල්ලා මාරු වෙන්න ඕනලු. ඒතකොට සින්ජොන් වලට ගිහිල්ලා මාරු වෙන කතාවක් නැහැ. මේක සින්ජොන් වලින් ගිහිල්ලා බහින්න පුළුවන් සිජොන් වලට. කියන්නේ නගරශාලාව තියෙන ස්ටේෂනයෙන් බහින්න පුළුවන් කියලා තමයි මේ බෝඩ් එකේ තියෙන්නේ. ඒතකොට මෙතන තමයි මේ තැනට මාරු වෙන තැන කියලා තමයි මේ තියෙන්නේ. දෙවෙනි ටැග් එකට නැත්තම් දෙවෙනි මේ රේඛාවට මාරු වෙන තැන කියලා තමයි මේක මේ බෝඩ් එකේ ගහලා තියෙන්නේ. ඒතකොට මේක මේ සින්ජොන් වලට මාරු වෙන කතාවක් නැහැ. මෙතන මේකේ තියෙන්නේ සින්ජොන් කාසෝ කරතා යහම්නිදා. සින්ජොන් වලට ගිහිල්ලා මාරු විය යුතුයි කියලා තියෙන්නේ. සින්ජොන් වලට මාරු ගිහිලා මාරු වෙනවද කියලා මේකේ දාලා නැහැ. හැබැයි මෙතනින් තමයි මාරු වෙන තියෙන්නේ. සින්ජොන් වලට හරි සිජොන් ගුමි අපි කියමු මේ සිජොන් කියලා කියන්නේ කොහෙද? සිජොන් කියලා කියන්නේ නගරශාලාවේ දිශාවට ගිහිලා මාරු වෙන තැන තමයි මේ තියෙන තැන. අන්න ඒක තේරුම් ගන්න. ඒතකොට සින්ජොන් වලට ගිහිලා මාරු වෙන කතාවක් මේකේ නැහැ. ඒ නිසා මාරු වෙන්න අවශ්‍යයි කියලා නැහැ. මේකේ මේ වුණාට මේ ප්‍රශ්නේ උත්තරේ තියෙන්නේ සින්ජොන්ගේ කාසෝ කරතාය හම්නිදා. ඒක තේරුම් ගන්න. සින්ජොන් වලට ගිහිල්ලා මාරු විය යුතුයි කියලා තමයි මේකේ තියෙන්නේ. එහෙම කතාවක් අවශ්‍ය නැහැ. මෙතනින් අපි දැනගන්න ඕන මොන පැත්තටද ගියද සිජොන් හම්බෙන්නේ කියන එක. සිජොන් කියන්නේ නගරශාලාව හම්බෙන්නේ කියන එක. ඒතකොට මේක පළවෙනි උත්තරේ ඒ කතාව තිබුණා වෙන්චකර කය හම්නිදා. මෙතනින් යන්න ඕන වම් පැත්තට කියලා. ඒතකොට මෙතනින් වම් පැත්තට යන්න ඕන කියන එක තමයි පළවෙනි උත්තරේ තියෙන්නේ. එහෙනම් 632 චිහාචොල් ඊහෝසනරෝ කරතාගෝ. ඒ කියන්නේ උමන්දුම්බියේ දෙවෙනි මේ ට්‍රැක් එක නැත්තම් දෙවෙනි වේදිකාවට දෙවෙනි වේදිකාව නැත්තම් ඔතන ට්‍රැක් එක දෙවෙනි ට්‍රැක් එකේ කරතාගෝ දෙවෙනි ට්‍රැක් එකෙන් මාරු වෙලා සිජොන් එක ආයහම්නිදා මොකද නගරශාලාවට යා යුතුයි ඔත්තොචේ හැම්නික කොහොමද කළ යුත්තේ යන්න ඕන කොහොමද වෙන්චකර කායහම්නිදා මෙතනින් යන්න ඕන වෙන්චකර කියන්නේ වම් පැත්තට යා යුතුයි කියන එක තමයි උත්තරේ වෙන්නේ එහෙනම් 632 උත්තරය ඇවිල්ලා උත්තරය 1 633 ප්‍රශ්නය අපි බලමු මේකේ ප්‍රශ්නේ මොකක්ද තියෙන කියලා ප්‍රශ්නේ තියෙන්නේ යෝගියේසෝ මෝසල් හල් සිස්ටම් එක. ඒ කියන්නේ යෝගියේසෝ කියන්නේ මෙතනින්. මෝසල් කියන්නේ මොකද්ද? හල් සිස්ටම් එක කියන්නේ කරගන්න පුළුවන්. එතකොට මෙතනින් මොකද්ද කරගන්න පුළුවන් කියන එකයි ප්‍රශ්නය. බලන්න මේ රූපෙට ගිහලා හවන්ජොන් කියන එක තියෙනවා මේකේ ලියලා. හවන්ජොන් කියන්නේ මුදල් මාරු කරනවට. එතකොට අපිට කොරියන් මුදල් ඩොලර් වලටත් එහෙම නැත්නම් ඩොලර් කොරියන් මුදල් වලටත් ওই වගේ තැනකින් මාරු කරගන්න පුළුවන්. ඒ තමයි වෙනත් කරන්සි එකකට මාරු කරන්න ඩොලර් යුරෝ ඕන එකකට මාරු කරන්න පුළුවන්. එතකොට වන්ජොන් කියලා කියන්නේ අන්නේ මුදල් මාරු කරනකොට ඒ වගේ යටින් ලියලා තියෙනවා කරන්සි එක්ස්චේන්ජ් කියලා. කියන්නේ මුදල් මාරු කිරීම කියන එක තමයි ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ. එතකොට යෝගියේස මෝසල් හල් සිස්ටම් එක කියන ප්‍රශ්නය මෙතනින් මොකක් කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. ඒ කියන්නේ මෙතනින් කරගන්න පුළුවන් මුදල් මාරු කරගන්න එක. රූපේට අදාළව. එතකොට මේකේ පළවෙනි උත්තරේ බලමු මොකක්ද තියෙන්නේ කියලා. පළවෙනි උත්තරේ තියෙන්නේ යොන්හාරල් පොල් සිස්ටම් නිදා. චිට්ටපටි යොන්හාරල් කියන්නේ චිට්ටපටි පොල් සිස්ටම් නිදා කියන්නේ බලන්න පුළුවන්ලු. චිට්ටපටි බලන්න බෑ මේ වගේ තැනකින්. ඒක වැරදි. එතකොට මේකේ දෙකේ තියෙන්නේ ප්යොන්ජිරල් පොනෙල් සිස්ටම් නිදා. ප්යොන්ජිරල් පොනෙල් සිස්ටම් නිදා කියන්නේ ප්යොන්ජි කියන්නේ මේ ලියුම් පොන්ජි කියන්නේ ලියුම් පොඩේ සිස්ටම් දායක කියන්නේ යවන්න පුළුවන්. ලියුම් යවන්න බෑ මේ වගේ තැනක මේකේ මුදල් මාරු කරන තැනක්. ඒතර පොන්ජිරා පොනි සිස්ටම් දායක කියන්නේ ලියුම් යවනවා කියන එකත් යවන්න පුළුවන් කියන එකත් මේකේ වැරදි. ඒතර මේකේ තුනේ තියෙනවා වේගුක් තොනල් පක්කුල් සිස්ටම් නේ දාලා විදේශීය මුදල් මාරු කරන්න පුළුවන්ලු. ඔව් ඒ වගේ දේවල් මේ වගේ හංජන් කරන තැනකින් කරන්න පුළුවන් එක්ස්චේන්ජ් එකකින්. එතකොට වේගුක් තොනල් කියන්නේ විදේශීය මුදල්. විදේශීය මුදල් වල වේගුත් තොනල් කියන්නේ පක්කුල් සිස්ටම් දායක කියන්නේ මාරු කරන්න පුළුවන් කියන එක. ඒතර විදේශීය මුදල් මාරු කරන්න පුළුවන්ලු. ඒක කරන්න පුළුවන් හංජන් කරන තැනකින් එහෙම නැත්නම් කරන්සි එක්ස්චේන්ජ් එකකින්. එහෙනම් ඒ උත්තරය නිවැරදි උත්තරය විදිහට අපිට පිළිගන්න වෙනවා. මේකේ හතරේ තියෙන්නේ පිහෙන්ගි පෙයෝ රල් යේමේ හල් සිස්ටම් එක. පිහෙන්ගි පෙයෝ රල් කියන්නේ ගුවන් යානා ටිකට්. පිහෙන්ගි පෙයෝ කියන්නේ ගුවන් යානා ටිකට් යේමේ හල් සිස්ටම් දායක කියන්නේ ඇනෝම් කරගන්න පුළුවන්ලු. ඒතර ගුවන් යානා ටිකට් ඇනෝම් කරගන්න මේ වගේ තැනකින් බෑ. එහෙම නම් ඒකට අපිට ඒජන්සි එකට හරි එහෙම නැත්නම් අපිට කොංහන් එකකට හරි නැත්නම් කියන මොනවද ගුවන් තොටුපළකට අපිට යාමට සිද්ධ වෙනවා. ඒ වගේ දෙයක් කරගන්න නම් ඒතර පිහෙන්ගේ පෙවරල් යේමේ හල් සිස්ටම් දා කියන එක මේකට අදාළව වැරදි. ඒ කියන්නේ ගුවන් යානා ටිකට් වෙන් කර ගැනීම කරන්න පුළුවන්ලු මේ වගේ තැනක ඒක වැරදි. එතකොට මේක ඒ උත්තර විදිහට ඒක වැරදි. එතකොට යෝගියේසෝ මෝසල් හල් සිස්ටම් එක මෙතරින් කුමක් කරගන්න පුළුවන්ද? මේකේ උත්තර වශයෙන් ආයේ මොකද්ද? වේගුක් තොනල්
පකුල් සිස්ටම්නිදා වේගුක් තොරල් පකුල් සිස්ටම්නිදා කියන්නේ විදේශීය සල්ලි මාරු කරන්න පුළුවන්ලු. එහෙනම් උත්තරේ වශයෙන් ගන්න පුළුවන් අපිට උත්තරේ 3. එහෙනම් 633 උත්තරය ඇවිල්ලා උත්තරය 3. හයසිය 34 ප්‍රශ්නය 634 ප්‍රශ්නය අපි බලමු මේකේ ප්‍රශ්නේ කියව ගන්න මුලින්ම ප්‍රශ්නේ තියෙන්නේ තාම් නියෝන්ගේ මාජි අනන් ගොස කොරසිප්පියෝ. ඒ කියන්නේ ඊළඟ අන්තර්ගතයේ මාජි කියන්නේ නිවැරදි අනන් කියන්නේ නොවන ගොසල් කියන්නේ දෙය කොරසිප්පියෝ කියන්නේ තෝරන්න. එතකොට තාම් නියෝන්ගේ මාජි අනන් ගොස කොරසිප්පියෝ කියන්නේ ඊළඟ අන්තර්ගතයේ නිවැරදි නොවන දේ තෝරන්න තමයි තියෙන්නේ. එතකොට මේ අන්තර්ගතය මෙතන දීලා තියෙනවා කොටුවක් වගේ එක. ඒ කියන්නේ දැනීම් පුරුවක් වගේ දීලා තියෙන්නේ. එතකොට මේකේ දීලා තියෙනවා යොල්චාගා කෝත් තොජක් හම්නිදා යොල්චා කියන්නේ කෝච්චිය කෝත් කියන්නේ ඉක්මනින්ම තොජක් හම්නිදා කියන්නේ ළඟා වෙනවා. එතකොට යොල්චාගා කෝත් තොජක් හම්නිදා කෝච්චිය ඉක්මනින්ම ළඟා වෙනවලු. ඊට පස්සේ මේකේ කියලා තියෙනවා ඉබොන් යොල්චා සුවොන් හෙන් කියලා තියෙනවා. ඒක ඉබොන් යොල්චා කියන්නේ මේ කෝච්චිය. මේ එන කෝච්චිය සුවොන් හෙන් එකලු. එතකොට සුවොන් වලින් එන කෝච්චියලු. ඊළඟට කියලා තියෙනවා තාම් යොල්චා ඉන්චොන් හෙන්ලු. එතකොට ඊළඟට එන කෝච්චිය ඉන්චොන් වලින් එන කෝච්චියලු. ඕක තමයි දීලා තියෙන්නේ. එතකොට මේ කෝච්චිය සුවොන් හෙන් එක ඊළඟට තාම් යොල්චා ඊළඟට එන කෝච්චිය ඉන්චොන් හෙන් එක. ඉන්චොන් වලින් එන එක. එතකොට එහෙම තමයි දීලා තියෙන්නේ. ඒකට අදාළව අපි උත්තර හතරක් දීලා තියෙනවා. අපි බලමු මේකට නිවැරදි නොවන. ඒ කියන්නේ මේ අදහසට මේ අන්තර්ගතයට නිවැරදි නොවන එක මේ උත්තර හතරේ එක තියෙනවා. අන්න ඒක අපි හොයාගමු මොකද්ද කියලා. මේකේ පළවෙනි එකේ තියෙන්නේ ඉබොනේ තොජක්ඛන් යොල්චානන් සුවොන් හෙන්විදා. මේ වතාවේ තොජක්ඛන් කියන්නේ ළඟා වෙන කෝච්චිය සුවොන් හෙන් එකලු. සුවොන් වලින් එන කෝච්චියලු. ඒතර ඒක නිවැරදි මේ අන්තර්ගතයට අනුව. ඒතර මේ වතාවේ වෙන්නේ සුවොන් හෙන් එක තමයි. ඒතර ඉබොනේ තොජක්ඛන් යොල්චානන් තොජක්ඛල් යොල්චානන් මොකද්ද? සුවොන් හෙන් නිමිදා කියන එක උත්තරය නිවැරදි. ඒතර දෙකේ තියෙන්නේ ඉන්චොන් හෙන් යොල්චාගා මොන්ජෝ තොජක්ඛල් ගොසිම්නිදා. මේක කියන්නේ මොකද්ද? ඉන්චොන් හෙන් කියන්නේ ඉන්චොන් වලින් එන කෝච්චිය. යොල්චා කියන්නේ කෝච්චිය. මොන්ජෝ කියන්නේ ඉස්සෙල්ලාම තොජක්ඛල් ගොසිම්නිදා. ළඟා වෙන එකලු. එතකොට බලන්න ඉන්චොන් වලින් එන එක ඊළඟට ළඟා වෙන එක. මෙතන කියන්නේ ඉන්චොන් හෙන් යොල්චා ගා මොන්ජෝ තොජක්ඛල් ගොසිම්නිදා. ඉස්සෙල්ලම ළඟා වෙන එකලු. ඉස්සෙල්ලම ළඟා වෙන්නේ සුවොන් හෙන් එක. සුවොන් පැත්තෙන් එන එක. එතකොට සුවොන් හෙන් එක තමයි මේකට ඉස්සෙල්ලම ඉබොනේ කියන්නේ මේ වතාවේ ළඟා වෙන්නේ ඉස්සෙල්ලම ළඟා වෙන්නේ සුවොන් හෙන් එක. එහෙනම් මේක ඉන්චොන් හෙන් යොල්චා ගා මොන්ජෝ තොජක් හල් ගොසිම්නිදා කියන එක වැරදි. එතකොට ඉන්චොන් වලින් එන කෝච්චිය ඉස්සෙල්ලම ළඟා වෙනවා කියන එක වැරදි. එහෙනම් උත්තරේ 2 තමයි මේකේ මේ තියෙන අන්තර්ගතයේ වැරදි දේ වෙන්න ඕන. අපි බලමු තුන්වෙනි එක මොකද කොහොමද කියලා. තුන්වෙනි එකේ තියෙන්නේ ඉන්චොනේ කාගෝ ශිපමයොන් තාම් යොල්චාර තායහම්නිදා. ඒක කියන්නේ ඉන්චොනේ කාගෝ ශිපමයොන්. ඉන්චොන් වලට යාමට අවශ්‍ය නම් තාම් යොල්චා ඊළඟ කෝච්චියේ නැගී යුතුයලු. එතකොට ඉන්චොන් වලට යාමට අවශ්‍ය නම් ඊළඟ කෝච්චිය තාම් යොල්චාරල් කියන්නේ ඊළඟ කෝච්චියේ තායහම්නිදා කියන්නේ නැගී යුතුයි. එතකොට ඒක හරි. එතකොට ඊළඟට එන කෝච්චිය තමයි ඉන්චොන් වලට යන්න අවශ්‍ය නම් නැගී යුතුයි. ඒ උත්තරය හරි. තුනේ උත්තරයත් හරි. හතරේ තියෙන්නේ සූවොනේ කකුසිපමයන් ඉබොන් යොල්චාරල් තායහම්නිදා. ඒ කියන්නේ සූවොන් වලට යාමට අවශ්‍ය නම් මේ කෝච්චිය නැගී යුතුයි කියන එක තමයි ඔකේ තේරුම. සූවොනේ කකුසිපමයන් කියන්නේ සූවොන් වලට යාමට අවශ්‍ය නම් ඉබොන් යොල්චා කියන්නේ මේ කෝච්චිය තායහම්නිදා කියන්නේ නැගී යුතුයි. එතකොට ඒකත් මේ පූර්වට අනුව නිවැරදි එකක්. ඉබොන් යොල්චා සූවොන් හෙන් කියලා මේකේ ලියලා තියෙනවා. ඒක නිසා සූවොන් වලට යන කෝච්චිය තමයි මේ පාරේ ඉන්නේ. ඒතකොට ඒක නිවැරදි. ඒතකොට අපිට වැරදි එකක් හමුණා මේකේ 634 මේකේ ප්‍රශ්නේ තිබුණේ තාම් නේයොන්ගේ මාජ්ජි අනන් ගොසල් කොරසිප්ෂියෝ. ඒක කියන්නේ ඊළඟ අදහසට නැත්තම් ඊළඟ අන්තර්ගතයට නිවැරදි නොවන දේ තෝරන්න තමයි තිබුණේ. මේකේ අන්තර්ගතයේ තියෙන මෙන්න මේ කොටු ඇතුලේ. ඒතර අපි ඒක කියව ගත්තා. ඒකට අදාළව අපිට අහුණා වැරදි දෙයක්. ඒක තමයි ඉන්චොන් හෙන් යොල්චාගා මොන්ජෝ තොදක්හල් ගොසිම්නිදා. ඒක කියන්නේ ඉන්චොන් වලින් එන නැත්තම් ඉන්චොන් වලට යන මෙතන. ඉන්චොන් වලට යන යොල්චා. යොල්චා කියන්නේ කෝච්චිය මොන්ජෝ කියන්නේ ඉස්සෙල්ලා තොදක්හල් ගොසිම්නිදා. ළඟා වෙනවා කියන එක අපිට මේකේ නිවැරදි උත්තරය විදියට
මේකේ ගන්න පුළුවන් මේක වැරදි. හේතුව ඉන්චොන් යොල්චා මොන්ජොන් තොජක් හල් ගොසිම් නිදා කියන එක වැරදි. මොකද ඉස්සෙල්ලම මෙතන ළඟා වෙන්නේ සූවොන් හෙන් කියන එක. සූවොන් වලට යන කෝච්චිය තමයි මෙතන ඉස්සෙල්ලම ළඟා වෙන්නේ. එතකොට ඒක මේ උත්තරෙත් එක්ක මේක වැරදි. හේතුව ඉන්චොන් යොල්චා ගා මොන්ජො තොජක් හල් ගොසිම් නිදා කියන එක තමයි මේකේ තියෙන්නේ. එතකොට ඉන්චොන් වලට යන කෝච්චිය ඉස්සෙල්ලා මෙතන ළඟා වෙනවා කියන එක මේකේ සම්පූර්ණයෙන් වැරදි. එතකොට ඒකට අදාළව එතකොට උත්තරය වෙන්නේ උත්තරේ 2. එහෙනම් උත්තරය 634 උත්තරය ඇවිල්ලා උත්තරය 2. හයසිය 35 ප්‍රශ්නය 635 ප්‍රශ්නයක් බලමු මේක මොකක්ද තියෙන ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඉගොසන් මෝසල් හනන් ගොසිම් නික්කා. එතකොට ඉගොසන් මෝසල් හනන් ගොසිම් නික්කා කියන්නේ ඉගොසන් කියන්නේ මේක, මෝසල් කියන්නේ මොකද්ද, හනන් කියන්නේ කරන ගොසිම් නික්කා කියන්නේ තැනක්ද. එතකොට මේක කුමක් කරන තැනක්ද කියන එක ප්‍රශ්නය. ඒකට අදාළව රූපයක් දීලා තියෙන රූපය අපි බලමු රූපේ මොකක්ද තියෙන කියලා. රූපේ දීලා තියෙනවා බලන්න මේ වීදුරුවේ පුදොන්සන් කියලා. පුදොන්සන් කියන්නේ ගේදරු ඉඩකරම් හොයලා දෙන තැන කියලා මම කලිනුත් කියලා තියෙනවා. එතකොට මේකේ දීලා තියෙනවා යට තියෙනවා ආපාත තියෙනවා. ආපාත කියන්නේ ෆ්ලැට් අර තට්ටු ගෙවල්. ඊතර සමුසිල් කියන්නේ කාර්යාල, ඔෆිස් දෙලේ කියන්නේ ඔෆිස් කාමර, ඒ වගේ ඒවා මෙතනින් හොයලා දෙනවා කියලා තමයි මේකේ මේ පුදොන්සන් කියන එක දැක්කම ඔයාලා දන්නවා. ගේදොර ඉඩකරම් හොයලා දෙන තැන තමයි පුදොන්සන් කියන්නේ කියලා. එතකොට ඒකේ නිර්වචනයක් මේකේ ඇති. ඒතර මේක ප්‍රශ්නේ තියෙන්නේ ඉගොසල් මෝසල් හනන් ගොසින් නිකා. ඒ කියන්නේ මේක කුමක් කරලා දෙන තැනක්ද? මේක මොනවා වගේ දේවල් කරලා දෙන තැනක්ද? අපි බලමු උත්තරය මේකට තෝරගන්න. මේකේ පළවෙනි එකේ තියෙනවා කොන්මුරිනා චිබල් චිවෝ චූනන් ගොසිම් නිදා. ඒක කියන්නේ මොකද්ද? මේකේ කොන්මුරිනා කියන්නේ කොන්මුල් කියන්නේ ගොඩ නැගිලි, නා කියන්නේ හා කියන එක. ඊළඟට චිබල් කියන්නේ ගෙවල්, චිවෝ චූනන් ගොසිම් නිදා කියන්නේ චිවෝ කියන්නේ මේ ගොඩ නගනවට. ඒතර ගොඩ නගන නැත්නම් හදනවා. ඒතර චිවෝ චූනන් ගොසිම් නිදා කියන්නේ හදලා දෙන තැනලු. ඒතර ගොඩ නැගිලි සහ ගෙවල් හදලා දෙන තැනක් කියලා තමයි මේ පළවෙනි උත්තරේ තියෙන්නේ. ඒතර කොන්මුරිනා චිබල් චිවෝ චූනන් ගොසිම් නිදා කියන්නේ මොකද්ද? ගොඩ නැගිලි හා ගෙවල් හදලා දෙන තැනලු. ඒතර ඒක සම්පූර්ණයෙන් වැරදි. ගෙවල් හදලා දෙන තැන නෙවෙයි මේ ගෙවල් හොයලා දෙන තැන පුදොන්සන් කියන්නේ. ඒතර දෙකේ තියෙන්නේ ඔරේත්වින් අපාතරල් සුරිහේ චූනන් ගොසිම් නිදා. ඒ කියන්නේ ඔරේත්වින් කියන්නේ පරණ අපාත කියන්නේ ෆ්ලැට් තට්ටු ගෙවල්, සුරිහේ චූනන් ගොසිම් නිදා කියන්නේ අලුත් ඇඩියා කරලා දෙන තැනක්ලු. එතකොට එහෙම තැනකුත් නෙවෙයි කිව්වා වගේ මේක මොකද්ද? මේක ගෙවල් අපිට හොයලා දෙන තැනක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ඔරේත්වින් අපාතරල් සොරිහේ චූනන් ගොසිම් නිදා කියන එක වැරදි. පරණ අපාත පරණ ෆ්ලැට් තට්ටු ගෙවල් අපිට අලුත් ඇඩියා කරලා දෙන තරම් නෙමෙයි මේ තියෙන්නේ. ඒක වැරදි. එතකොට තුනේ තියෙන්නේ මොකද්ද? තුනේ තියෙන්නේ චිබල් මතන් හු තොනල් පිල්ල චූනන් ගොසිම් නිදා. ඒ කියන්නේ චිබල් මතන් හු කියන්නේ ගෙවල් ලබාගත්තට පස්සේ හු කියන්නේ පස්සේ තොනල් පිල්ල චූනන් කියන්නේ සල්ලි ණයට දෙන තැනල්ලු. ණයට දෙන තැන. ඒ කියන්නේ ගෙවල් අපි ලබාගෙන අපි අර පොලියට දෙනවා කියන්නේ ගෙවල් ගියක් අපි අපේට තියාගෙන අපි දෙනවා සල්ලි. අන්න ඒ වගේ දෙයක් තමයි මේ කියන්නේ. ඒතර චිබල් මතන් හු ගෙවල් ලබා ගත්තට පස්සේ තොනල් පිල්ල චූනන් කියන්නේ මුදල් ණයට ලබා දෙන තැනක් කියලා තමයි තුනේ තියෙන්නේ. ඒතකොට එහෙම තැනකුත් නෙමෙයි මේක පුදුන්සන් කියන්නේ ගෙවදර ඉඩ කරන් හොයලා දෙන තැන. ඒතකොට තුනේ තියෙන එකත් වැරදි. හතරේ තියෙන්නේ සාගෝ පල්ගෝ චිපිනා. ඒතර සාගෝ කියන්නේ මිලදී ගන්න, පල් කියන්නේ විකුණන, චිපිනා කියන්නේ ගෙවල් හා තංගල් කියන්නේ ඉඩම්, සෝගෙහේ චූනන් ගොසිම් නිදා. හඳුන්වලා දෙන තැනලු. අපිට ඕන්න උත්තරේ හම්බුණා. මොකද්ද? සාගෝ පල්ගෝ. ඉතින් විකුණන ඒ වගේම අපි ලබා ගන්න. මිලදී ගන්න ඒ වගේම විකුණන. මිලදී ගන්න කියන එක සාගෝ කියන්නේ, පල්ගෝ කියන්නේ විකුණන. ඒතකොට සාගෝ පල් චිබිනා. ඒතකොට මිලදී ගන්න ඒ වගේම විකුණන ගෙවල් හා තංගල් කියන්නේ මොනවද? පොළොව නැත්නම් ඉඩම් සෝගෙහි චුනන් කියන්නේ මොකද්ද? සෝගෙහි චුනන් කියන්නේ මේ අපිට හඳුන්වලා දෙන ගොසිම් නිදා තැනලු. ඒකට අපිට මේකේ කියන්න පුළුවන් මිලදී ගන්න විකුණන ගෙවල් හා ඉඩම් අපිට හඳුන්වලා දෙන තැන කියලා අපිට මේක නිර්වචනය කරමු හතරවෙනි තියෙන උත්තරය. ඒතකොට ඒක නිවැරදි. ඒතකොට ඉගොසන් මූසල් හනන ගොසිම් නික්කා මේක මොන වගේ දෙයක් කරන තැනක්ද? මේක තමයි උත්තරය. සාගෝ පල්චිබිනා තංගල් සෝගේ හේ චුනන් ගොසිම් නිදා. මිලදී ගන්න විකුණන ගෙවල් හා ඉඩම් අපිට හඳුන්වලා දෙන තැන තමයි මේ තියෙන්නේ. එහෙනම් උත්තරය ඇවිල්ලා 635 උත්තරය 4.
636 ප්‍රශ්නය 636 ප්‍රශ්නය අපි බලමු මේකේ ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ තාමන් කුයින් ක්වංගෝ ඉමිදා. ඒ කියන්නේ තාමන් කියලා කියන්නේ ඊළඟට තියෙන්නේ කුයින් කියලා කියන්නේ රැකියාව පිළිබඳ. රැකියාව පිළිබඳ ක්වංගෝ ඉමිදා කියලා කියන්නේ දැන්වීමක්. ක්වංගෝ කියන්නේ දැන්වීමක්. ඊළඟට තියෙනවා කංගොයි නේයොන්වා තරන් ගොසල් කොරසිප්ෂියෝ. ඒ කියන්නේ දැන්වීමේ අදහසට දැන්වීමේ අන්තර්ගතය හා තරන් කියන්නේ වෙනස් ගොසල් කියන්නේ දෙය කොරසිප්ෂියෝ ගැන තෝරන්න. එතකොට දැන්වීමේ අදහස හා වෙනස් දෙය තෝරන්න තමයි තියෙන්නේ. එතකොට ඊළඟට තියෙන්නේ රැකියාව පිළිබඳ දැන්වීමක්. ඒ දැන්වීමේ අදහස හා වෙනස් දෙය තෝරන්න තමයි අපිට මේ ප්‍රශ්නේ විදිහට තියෙන්නේ. ඊළඟට අපි බලමු මේක මොකද්ද මේ ප්‍රශ්නේ මේ කියන අපි අදහස මොකද්ද නැත්නම් අන්තර්ගතය මොකද්ද කියලා බලමු. අන්තර්ගතයේ තියෙන්නේ චජොන්චා පුපුම් සෙන්සන්ජික්. ඒ කියන්නේ සදොන්චා කියලා කියන්නේ මෝටර රථ. මෝටර රථ පුපුම් කියලා කියන්නේ අමතර කොටස්. සෙන්සන්ජික් කියලා කියන්නේ නිෂ්පාදනය කරන සාවොන් කබ්ගු කියලා කියන්නේ සාවොන් කියලා කියන්නේ සේවකයෝ කබ්ගු කියලා කියන්නේ හදිස්සි. ඒතර සේවකයන් හදිස්සියෙන් අවශ්‍යයි කියලා තියෙන්නේ. ඒතර කබ්ගු කියලා කියන්නේ අන්න ඒකයි. එතකොට චදොන්චා පුපුම් සෙන්සන්ජික් සාවොන් කබ්ගු කියලා කියන්නේ වාහන අමතර කොටස්. නැත්නම් මෝටර අමතර කොටස්. සෙන්සන්ජික් කියලා කියන්නේ නිෂ්පාදනය කරන සේවකයෝ හදිස්සි කියලා මේකේ තියෙන්නේ මේකේ දැන්වීමේ තියෙන්නේ. මුලම තියෙන්නේ මාතෘකාවේ තියෙන්නේ යන්නේ ඒක. ඊළඟට මෙන්න මේ තියෙනවා මේකේ පළවෙනි ඩොට් එකේ තියෙන්නේ කන්මු චියොක්. කන්මු චියොක් කියන්නේ කන්මු කියන්නේ වැඩ කරන චියොක් කියන්නේ ස්ථානය. ඒතර වැඩපළ තියෙන ස්ථානය තමයි ඔය තියෙන්නේ. කන්මු චියොක් කියන්නේ වැඩපළ තියෙන ස්ථානය. මේකේ තියෙනවා kyonnam chinheshi. ඒ කියන්නේ kyonnam පැත්තේ චින්හෙචි කියන නගරේ තමයි තියෙන්නේ. චී කියන්නේ නගරය කියන එකට. එතකොට kyonnam කියන ලොකු පළාතක්. ඒක පළාතක් කොරියාවේ. එතකොට චින්හෙචි කියන නගරය තමයි මේ කම්පැනි එක තියෙන්නේ කියලා. මේ චියොක් කියලා කියන්නේ ඒ කියන්නේ ඒ කම්පැනි එකේ තියෙන පැත්ත නැත්නම් ඒ කම්පැනි එකේ තියෙන ස්ථානය තමයි චියොක් කියලා කියන්නේ. එතකොට kyonnam chinhechi කියන නගරය තමයි මේක තියෙන්නේ. ඒක නමක්. ඊළඟට මේකේ දෙවෙනි ඩොට් එකේ තියෙන්නේ කප්යෝ සාහන් කියලා කියන්නේ කප්යෝ සාහන් කියලා කියන්නේ වැටුප් පිළිබඳව තොරතුරු. කප්යෝ සාහන් කියලා කියන්නේ වැටුප් පිළිබඳ තොරතුරු. මේකේ තියෙනවා මෙන්න මේ මුලින්ම තියෙන එක අතිශය වැදගත්. මේකේ තියෙන්නේ යොම්බොන් කියලා කියන්නේ මොකද්ද? යොම්බොන් කියලා කියන්නේ වාර්ෂිකව මේකේ දීලා තියෙනවා කොහොමද වාර්ෂිකව දෙන ගාන මේ තියෙන්නේ. මේකේ තියෙනවා චොන් පල්බෙක් මාන් පුතෝ ඊචොන් මාන් වොන් කියලා තියෙනවා. එතකොට මානන් කීයද 1800 ඉඳන් මානන් 2000ක් දක්වා දෙනවා අවුරුද්දේ පඩිය. ඒතර අවුරුද්දේ එකතුවයි කියන්නේ. ඊට පස්සේ වරහන් ඇතුළේ දාලා තිනවා වොල් කියන්නේ මාසෙට බෙග්ජුක්ෂි මානොන් නේවි. ඒක කියන්නේ මේ කියන්නේ මේක මේ මානන් 160ක් පමණ දෙනවා කියලා තියෙනවා මාසෙට. එහෙම කතාවක් තමයි තියෙන්නේ. මානන් 160ක් පමණ ගාණක් දෙනවා මාසෙට ගන්න උපයන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඊළඟට නේවි කියන උතර දෙනවා කියන එකයි. එතකොට මේකේ තුන්වෙනි ඩොට් එකේ මොකක්ද බලමු. තුන්වෙනි ඩොට් එකේ තියෙන්නේ කන්මුසිගන් කියන්නේ වැඩ කරන වෙලාව දීලා දෙනවා චුගාන් යොදොල්සි පුතෝ හවස ඉල්ගොප්සි බාන්කජි. එතකොට මේකේ දීලා දෙනවා චුගාන් කියලා කියන්නේ සතියේ දිනවල 8 සිට 7:30 දක්වා තමයි තියෙන්නේ. ඊළඟට යාගන් තියෙනවා. යාගන් කියලා කියන්නේ රෑ වැඩ තියෙනවා මේකේ. ඔහු කියලා කියන්නේ හවස. අපි විතර ඔහු කියලා දීලා ඒ වුණාට අපි හවස කියලා ගමු. මොකද 19:30 තියෙන්නේ. එතකොට මෙතන ඔහු තියෙන්නේ. ඔහු ඉල්ගොප්සි බාන් පුතෝ යොදොල් සිකාජි. අචීම් යොදොල් සිකාජි. එතකොට ඕජොන් යොදොල් සිකාජි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ හවස නැත්නම් රෑ 7:30 ඉඳන් උදේ 8 වෙනකන් තමයි යාගන් එක තියෙන්නේ. යාගන් කියන්නේ නයිට් කරන වැඩ. නයිට් ඇනවුස් එකේ නයිට් පැත්තේ වැඩ. නයිට් කරන වැඩ. රෑ වැඩ. ඒ කියන්නේ මේකේ ඊට පස්සේ තියෙනවා චූයා ඊක්‍යෝදේ. ඒ කියන්නේ චූයා කියලා කියන්නේ මේ day and night. චූයා කියලා කියන්නේ day and night. දවල් වැඩ ඒ වගේම රෑ වැඩ. චූයා කියන එකෙන් අන්න ඒක තමයි තේරුම වෙන්නේ. චූ කියලා කියන්නේ දවල් වැඩ. යා කියන්නේ රෑ වැඩ. ඊක්‍යෝදේ කියලා කියන්නේ shift දෙකයි කියන එක. shift දෙකයි කියලා කියන්නේ මොකද්ද? ටිකක් වැඩ වාර. ඊක්‍යෝදේ කියන්නේ වැඩ වාර දෙකයි තියෙන එක. රෑ වැඩ කරනවා ඒ වගේ දවල් වැඩ කරනවා. ඒ වගේ පැය ඒ ගාන වැඩ කරනවා දවල් රෑ. ඊට පස්සේ තියෙනවා චූ යුගිල් කන්මු. ඒක කියන්නේ සතියේට දින 6ක් වැඩ කරනවා. චූ යුගිල් කන්මු කියන්නේ සතියේ දින 6ක් වැඩ කරනවා. මේකේ තියෙනවා ඉරෙවෙල් හියුමු කියලා කියන්නේ ඉරිදා නිවාඩුයි කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ඔප්මුනේයෝන් කියලා කියන්නේ මොකද්ද? ඔප්මුනේයෝන් කියලා කියන්නේ කාර්යභාරය. ඔප්මුනේයෝන් කියලා කියන්නේ කාර්යභාරය.
මේ කියලා කියන්නේ මේක දීලා තියෙන මොනවද කරන්න ඕන කියලා චජොන්චා පුපුම් කගොන්. ඒක කියන්නේ වාහන අමතර කොටස් කගොන් කියලා කියන්නේ කපනවා ඒ වගේම සැකසෙනවා කියලා කියන්න පුළුවන්. වාහන අමතර කොටස් මම හිතන්නේ මේ CNC වගේ එකක් වෙන්න ඕන. වාහන අමතර කොටස් කගොන් කරනවා කියන්නේ කපනවා එහෙම නැත්නම් සකසනවා. මේකේ ලියලා තියෙනවා සෙන්සන් ක්වන්රයොක් තන්සුන් හන්ඔප්මු. ඒක කියන්නේ නිෂ්පාදන හා සම්බන්ධ සෙන්සන් කියන්නේ නිෂ්පාදන හා සම්බන්ධ සරල වැඩ තමයි අපිට කරන්න තියෙන්නේ මේක වැඩට ගියාට පස්සේ තමයි එහෙම කතාවක් තමයි තියෙන්නේ සෙන්සන් ක්වන්රයොක් තන්හන් ඔප්මු කියන්නේ වැඩ. ඒතකොට ඒ වගේ දෙයක් තියෙන්නේ. ඊළඟට තියෙනවා පොක්‍රි හුසෙන් කියලා කියන්නේ බලමු මොකක්ද කියලා. පොක්‍රි හුසෙන් කියලා කියන්නේ මේකේ සුපසාධනය අපිට ලැබෙන දේවල්. ඒ කම්පැනි වැඩ කරනකොට අපිට කෑම නිකන් හම්බෙන ඒවා. ඒතකොට සුපසාධන පැත්ත පොක්‍රි හුසෙන් කියලා කියන්නේ සුපසාධනය. මේකේ තියෙනවා සික්සා මුරියෝ චෙගොන්. ඒ කියන්නේ මොනවද? සික්සා කියලා කියන්නේ කෑම මුරියෝ නොමිලේ චෙගොන් ලබා දෙනවලු. කෑම නොමිලේ පිරිනැමෙනවලු. ඊළඟට කියනවා සනේ සික්තං ඊයොන්. ඒ කියන්නේ සනේ සික්තං ඊයොන් කියන්නේ මොකද්ද? සනේ සික්තං ඊයොන් කියලා කියන්නේ ගෘහස්ත ආපනශාලා භාවිත. ඒ කියන්නේ අපිට මේ කම්පැනි ඇතුළේම ආපනශාලා භාවිත කරලා කෑම කන්න තියෙන්නේ කියලා තමයි තියෙන්නේ. සනේ සික්තං ඊයොන් කියලා කියන්නේ ඒක. ඊයොන් කියලා භාවිත කරනවා. සනේ කියලා කියන්නේ ගෘහස්ත ආපනශාලා. සික්තං ආපනශාලාවනේ. ඒතර ඊයොන් කියලා කියන්නේ භාවිත කරනවා කියන එක. ඔන්න ඔය වගේ විශාල කතන්දරයක් තියෙනවා. ඊළඟට තියෙනවා යොල්ලක්චෝ කියලා කියනවා. යොල්ලක්චෝ කියලා කියන්නේ පෝන් අංකය. පෝන් අංකයක් දීලා තියෙන මෙන්න මේ විදිහට ගුන් ඉල් ගුන් සම්චිල් ඊ ගුන් පල්ගුන් පල්චිල් කියලා තියෙනවා. එතකොට ඔයකේ තියෙන යොල්ලක්චෝ කියන්නේ පෝන් අංකය 0.1 37 20 80 87 කියන එක තමයි මම අර කිව්වේ. ඊළඟට තියෙනවා මේකේ තම්දංචා කියලා කියන්නේ මේකේ කලමනාකරු. මේ කරන වැඩපලේ කලමනාකරු තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. එතකොට එයාට තමයි මේ කෝල් එක යන්නේ. එතකොට තම්දංචා කියලා කියන්නේ කලමනාකරු. මේකේ දීලා තියෙනවා කම්ජොල්සු කියන නම තමයි තියෙන්නේ එයාගේ නම. එතකොට මේකට අදාළව මේක ප්‍රශ්නේ විදිහට ඇහුවේ මේක ලොකු ප්‍රශ්නයක්. එතකොට ගොඩක් වෙලා ගියා කියවන්න. එතකොට මේකේ තාමන් කුයින් කංගොයිම්නිදා ඊළඟට තියෙන්නේ මොකද්ද? රැකියා පිළිබඳ දැන්වීමක්. රැකියා පිළිබඳ ඇඩ් එකක්. දැන්වීමක් තියෙන්නේ ක්වංගොයි නේයොන්වා තරන් ගොසල් කොරසිප්ෂෝ. ඒක තමයි ප්‍රශ්නය. ක්වංගොයි මේ කියන දැන්වීමේ අදහස නේයොන් කියන්නේ අදහස නැත්තම් අන්තර්ගතය හා තරන් ගොසල් කොරසිප්ෂෝ වෙනස් දේ තෝරන්න තමයි තිබුණේ. අපි බලමු වෙනස් දේ මොකක්ද කියලා මේ අපි මේ කියව ගත්තා දැන්. ඒතර ඒකට අදාළ වෙනස් දෙයක් මොකක්ද තියෙන්නේ කියලා බලමු. මේකේ පළවෙනි එකේ තියෙන්නේ ඊ හේසානන් kyonnam do sin hesi e ඉස්සම්නිදා. ඒ කියන්නේ මේ කම්පැනිය ඊ හේසානන් කියන්නේ මේ කම්පැනිය kyonnam do කියන්නේ kyonnam කියන පළාතේ චින්හේසි කියන නගරයේ තියෙනවා කියන එක තමයි මේ පළවෙනි එකේ තියෙන. ඒක ඇත්ත. එහෙම දෙයක් තිබුණා මොකද්ද? කන්මුචියෝ කියන්නේ වැඩපළ තියෙන ස්ථානය kyonnam චින්හේසි කියන එක මේ පූර්වයේ තිබුණා. මේ දැනීම තිබුණා. එහෙනම් අපිට ඒක හරි විදිහට ගන්න පුළුවන්. මේක වැරදි දෙයක් නෙමෙයි. එතකොට මේක දෙකේ තියෙන්නේ ඊ හේසානන් චදොන්චා පුපුමල් මන්දනන් හේසායිම්නිදා. ඒ කියන්නේ මේ වැඩපළ වාහන අමතර කොටස් නැත්නම් මෝටර රථ අමතර කොටස් හදන කම්පැනියලු හදන වැඩපළලු. ඒකත් ඇත්ත. මේකේ තිබුණා මොකද්ද? බුඩම තිබුණා චදොන්චා පුපුම් සෙන්සන්ජික් චිග්ගොන් කබ්ගු කියලා තිබුණා. ඒ වගේ මේකේ ලියලා තිබුණා මොකද්ද? මේකේ මොකද්ද? ඔප්මු නේයොන් කියලා කියන්නේ වැඩ පිළිබඳව මේ අපේ කාර්යභාරය මොකද්ද? මේකේ තියෙනවා චජොන්චා පුපුම් කගොන් කියලා දෙනවා. ඒ කියන්නේ රථ වාහන නැත්තම් මෝටර රථ සම්බන්ධ පුපුම් කියලා කියන්නේ අමතර කොටස් නැත්තම් නිෂ්පාදන හා සම්බන්ධ කාර්ය තමයි සැකසීම හා සම්බන්ධ කාර්ය තමයි මේක කරන්න තිබුණේ. එතකොට ඒකත් හරි දෙයක්. මොකද ඊ හේසානන් චජොන්චා පුපුම් මන්දරන් හේසායිම්දා කියලා කියන්නේ මේ වැඩපළ වාහන අමතර මෝටර රථ අමතර කොටස් හදන වැඩපළක් කියන එක තමයි දෙකේ තේරුම. එතකොට ඒක හරි. මේක නිවැරදි දෙයක් මේකේ අදහසට අනුව. එතකොට මේකේ තුනේ තියෙන එක බලන්න. තුනේ තියෙන්නේ හන්දරේ චොන් පල්බෙක් මාන් පුතෝ ඊචොන් මාන් වොන් චොන්දෝ පදස්සම්නිදා. ඒක කියන්නේ හන්දරේ කියන එකයි මේකේ වැරද්ද තියෙන්නේ. හන්දරේ කියන්නේ මාසයකට මේ කියනවා මානන් 1800 ඉඳන් 2000 දක්වා ගන්න පුළුවන්ලු මේකේ. ඒතකොට එහෙම ගන්න නම් බෑ මේ වගේ කම්පැනි එක. ඒතකොට මේක ලොකු මුදලක්. ඒතකොට මේ චොන් පල්බෙක් මාන් කියන්නේ සාමාන්‍ය ලොකු මුදලක් ලංකාවේ මුදලට. ඒතකොට මේකේ තියෙන පඩි සාමාන්‍යයෙන් පඩි දැන් බැලුවොත් පඩි 6ක් විතර තියෙනවා.
ඒතර පඩි 6ක වගේ ගානක් තමයි මේ දීලා තියෙන්නේ. හන්දරේ කියන එක වැරදි. හන්දරේ කියන්නේ මාසයට කියන එක වැරදි. මේක ඉල් යොනේ කියලා තිබුණා නම් හරි. ඒතර හන්දරේ චොන් පල්බෙක් පුතෝ ඊචොන් මානොන් චොන්දෝ පදසම නිදා කියන එක වැරදි. ඒ කියන්නේ මාසයකට මානන් 1800 ඉඳන් 2000 දක්වා ගන්න පුළුවන් කියන එක මේක වැරදි දෙයක්. මේකට අදාළවත් මේක තාත්විකව ගත්තත් මේක වැරදි දෙයක්. එතකොට ඒක වැරදි. උත්තරේ 3 එක වැරදි. ඊට 4 එක බලමු 4 තියෙන්නේ මොකද්ද කියලා. 4 තියෙන්නේ හේසා සිත්තං ඒසෝ මුර්යෝ ශික්ෂාර හල්සු ඉස්සමිදා. ඒ කියන්නේ වැඩපලේ යාපන ශාලාවෙන් නොමිලේ කෑම ලබා ගන්න පුළුවන්ලු. ඒතකොට වැඩපලේ යාපන ශාලාවේ අපිට ඇත්තටම කෑම ලබා දෙනවා කියලා මේකේ තිබුණා. මොකද්ද? මේකේ තිබුණා පොක්‍රි හුසෙන් කියලා කියන්නේ මොකද්ද අපිට ලැබෙන පහසුකම්. අපිට ලැබෙන පහසුකම් එහෙම නැත්නම් සුපසාධන පහසුකම් කියලා අපිට කියන්න පුළුවන්. ඒකට සුපසාධන පහසුකම් තිබුණා මොනවද? ශික්ෂා මුර්යෝ චෙගොන් කියලා. ඒ කියන්නේ කෑම නොමිලේ ලබා දෙනවා කියලා. ඒතර මේකේ තියෙන්නේ හේසා සිත්තං ඒසෝ මුර්යෝරෝ ශික්ෂාර හල්සු ඉස්සමෙදා. ඒ කියන්නේ වැඩපලේ ආපන ශාලාවෙන් අපිට නොමිලේම කෑම ලබා ගන්න පුළුවන්ලු. ඒතකොට ඒකත් නිවැරදි. එහෙනම් මේකේ ප්‍රශ්නේ උනේ වැරදි දේ මොකද්ද කියලා. ඒතකොට මේ දැන්නීමට අදාළව වැරදි දේ මේ තියෙන ක්වංගොයි නේයුංගා තරණු ගසල් කොරචිප්ෂෝ. ඒක කියන්නේ දැන්නීමේ අදහසට වැරදි දේ කුමක්ද කියන එක. ප්‍රශ්නය ඒකට අදාළ අපි උත්තරයක් හමුනා මොකද්ද? මේකේ තිබුණා හන්දරේ චොන් පල්බෙක් පුතෝ ඊචොන් මාන්වොන් චොන්දෝ පදසම් නිදා. ඒ කියන්නේ මාසයකට මානන් 1800 ඉඳන් මානන් 2000 දක්වා අපිට ලබා ගන්න පුළුවන් කියන එක ඇත්තටම මේකේ වැරදි. එහෙනම් 636 උත්තරය ඇවිල්ලා උත්තරේ 3. හයසිය 37 ප්‍රශ්නය 637 ප්‍රශ්නය බලමු මේකේ මොකක්ද තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ ඊ සිත්තං ඒසෝ කාචන් පිස්සන් අම්සිකල් මුසිම්නිකා. ඒක කියන්නේ මේ ආපරශාලාව. ඊ සිත්තං ඒසෝ කියන්නේ මේ ආපරශාලාවේ කාචන් කියන්නේ වඩාත්ම, පිස්සන් කියන්නේ ගණන්ම, අම්සිකල් කියන්නේ කෑම, මුසිම්නික කියන්නේ මොකද්ද? එතකොට මේ ආපරශාලාවේ වඩාත්ම ගණන් කෑම මොකද්ද කියලා තමයි අපිට මේ ප්‍රශ්නේ විදිහට අහලා තියෙන්නේ. මේක මේ චරිම්පයෝ කියලා තියෙන්නේ මොකද්ද? චරිම්පයෝ කියන්නේ මෙනුපත. දැන් අපිට ආපරශාලාවට ගියාම ආපරශාලාවේ උඩත් බිත්තිය ගහලා තියෙනවා කෑම වල ගණන් ටික. ඒ වගේම අපිට මෙනු එකකුත් හම්බ වෙනවා. අන්න ඒ වගේ මෙනු පත තමයි මේ තියෙන්නේ. චරිම්පයෝ කියන්නේ ආපරශාලාවේ දැන්වීම පූර්ව දෙන මෙනු පත. එතකොට මේකේ ලාමයන් කියලා කියන්නේ මොනවද? ලාමයන් කියලා කියන්නේ නූඩල්ස් මේකේ තියෙනවා සම්චොනන වලට. ඒ කියන්නේ වොන් 3000 කියලා තියෙනවා. පිපින්පප් කියන එක තියෙන්නේ පිපින්පප් කියන්නේ කවලම් කරලා බලන වත් එක. ඒක ඕචොනන කියලා තියෙනවා වොන් 5000 කියලා තියෙනවා. ඊළඟට කාල්කුක්සු තියෙනවා අර මේ පිහියෙන් කපලා වගේ ගන්න නූඩල්ස් එක. ඒ කියන්නේ මේ පටිය ටිකක් මහතයි මේක. අන්නේ කියන නූඩල්ස් එක කල්කුක්සු ඒක තියෙනවා. ඒක සාචොනොන් කියන්නේ වොන් 4000 කියන එක. ඊළඟට සොන්දුබු කියලා තියෙනවා. සුන්දුබු කියලා කියන්නේ මේක අර මේ තෝපු වලින් හදන කෑම වර්ගයක්. මුදු තෝපු කියලා කියන්නේ අන්න ඒවා ඊ වගේ හදන කෑම වර්ගයක්. ඒක සාචොන් ඕබෙකොන්ලු. ඒක කියන්නේ වොන් 4500 තමයි මේක මිල කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මෙනු පත. ඕක තමයි මෙනු පත. එතකොට මේකෙන් අපිට ප්‍රශ්නේ ඇහුවේ මොකද්ද? ඊ සිත්තං ඒසෝ කාචන් පිස්සන් අම්සිකල් මොසිම් නිකා මේ ආපන ශාලාවේ වඩාත්ම ගණන් කෑම මොකද්ද? අපිට මේ ගණන් කෑම හම්බුණා. මොකද්ද? ඒ පිපින්පප් තමයි වොන් 5000ක් වෙන එක. ඒක තමයි මෙතන මේ තීච ඒ වගේ ගණන් මේක. ඒතර පිපින්පප් තමයි මේකේ උත්තරේ. පිපින්පප් තියෙන උත්තරය 3. එහෙනම් පිපින්පප් කියන එක තමයි මේකේ උත්තරේ වෙන්නේ. 637 උත්තරය ඇවිල්ලා උත්තරය 3. හයසිය 38 ප්‍රශ්නය අපි බලමු මේකේ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රශ්නය බලාගෙන අපි උත්තරයක් හොයාගමු. මේකේ තියෙන්නේ ඊ කොපි ෂොප් ඒසෝ. මේ කොපි ෂොප් එක. කොපි ෂොප් කියන්නේ කොපි ෂොප් එක තමයි. ඒතර ඊ කොපි ෂොප් ඒසෝ කියන්නේ මේ කොපි ෂොප් එකේ කාචන් සන් අම්ලියෝසු නන් මුසිම්නිකා. ඒ කියන්නේ වඩාත්ම කාචන් කියන වඩාත්ම සන් කියන්නේ ලාභම අම්ලියෝසු කියන්නේ බීම වර්ගය
මෝසිමිනි කියන්නේ මොකද්ද? එතකොට මේ කොපි ෂොප් එකේ වඩාත්ම ලාභ බීම වර්ගය මොකද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට අපි බලමු බීම වර්ගය මොකද්ද කියලා මේකේ තියෙන වඩාත්ම ලාභ. මේකේ තියෙනවා කොෆි. මේකේ අර චරිම්පයෝ කියන එක කලින් එක වගේම චරිම්පයෝ කියන්නේ මෙනු පත කියන එක. මේ එතකොට මේකේ දැන්නින් පුරුවේ තියෙන මෙනු පත තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ ඒ කියන්නේ මේවා ගණන් විදාලා තියෙන මෙනු පත. එතකොට මේකේ කොෆි තියෙනවා සම්චොනන් කියලා තියෙන. ඒ කියන්නේ කොපි එකක් වොන් 3000යිලු. ඊළඟට තියෙනවා කොල්ලා කියලා කියන්නේ කොකා කෝලා වලට. ඒතර කොකා කෝලා එකක් කියලා ගාන දාලා තිනවා බෝතලයක ගාන ඊචොන් ඕබෙකොන් කියලා කියන්නේ 2500 කියන වොන් ගානක් දාලා තිනවා. ඊළඟට මේ නොක්චා කියලා කියන්නේ හර්බල් ටී එක. හර්බල් ටී එක මේකේ තියෙනවා ගාන සම්චොන් ඕබෙකොන් කියලා දාලා තිනවා. ඒ කියන්නේ වොන් 3500 දාලා තිනවා. ජූස් කියන එක දාලා තියෙනවා. ජූස් වල තමයි ජූස් කියලා කියන්නේ. එතකොට ඒක දාලා තියෙනවා කොහොමද? ඒකේ ගාන ජූස් කියන එක දාලා ජූස් වල ගාන දාලා තියෙනවා කොහොමද? මේකේ සාචොනොන් කියලා දාලා තියෙනවා. සාචොනොන් කියන්නේ වොන් 4000 කියන එක. එතකොට මේකේ චරිම්පයෝගේ මේ මෙනු පතේ අපිට දැනගන්න පුළුවන් මොකද්ද මේකේ ගණන් අඩු මේක මොකද්ද කියලා. මේකේ ප්‍රශ්නේ තිබුණේ කොපි ෂොප් එකේ. මේ කොපි ෂොප් එකේ කාචන් සන් අම්ලේසුනන් මෝසිමිනිකා. ඒ කියන්නේ මේ කොපි ෂොප් එකේ වඩාත්ම ගණන් අඩු බීම වර්ගය මොකද්ද? අපිට උත්තරේ විදිහට මොකද්ද මේක ගන්න පුළුවන්? මේකේ තියෙනවා අඩු මේක මේ අතරින් අඩු මේක කොල්ලා. ඒතර කොල්ලා කියලා කියන්නේ කොකා කෝලා වලට. ඒක කොකා කෝලා තමයි මෙතන ගණන් අඩුම තියෙන්නේ. මෙතන කොල්ලා කියන උත්තරේ 3 තියෙනවා. එහෙනම් කොල්ලා කියන උත්තරේ තමයි මේකේ ගණන් අඩුම බීම වර්ගයට ගන්න පුළුවන්. එහෙනම් 638 උත්තරය ඇවිල්ලා උත්තරය වෙන්නේ උත්තරය 3 කොල්ලා. කොල්ලා කියලා කියන්නේ කොකා කෝලා වලට තමයි. එහෙනම් 638 උත්තරය ඇවිල්ලා උත්තරය 3. හයසිය 39 ප්‍රශ්නය බලමු මේකේ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ සෙතක්සෝ ඔසල් මත්ගිරයෝග හම්නිදා. ඒ කියන්නේ මේ ලොන්ඩරියට ඇඳුම් බාර දීමට අවශ්‍යයිලු. ඊළඟට කියනවා ඔංජකාය හම්නිකා. කවද්ද ආයුත්තේ. එතකොට සෙතක්සෝ කියන්නේ මේ ලොන්ඩරියට ඔසල් කියන්නේ ඇඳුම් මත්ගිරයෝග හම්නිදා කියන්නේ බාර දීමට අවශ්‍යයි ඔංජකාය හම්නිකා. කවද්ද ආයුත්තේ. අපි බලමු කවද්ද යන්න ඕන කියලා. මේකේ තියෙනවා හිවිල් අන්නිමුනි. එතකොට හේවිල් අන්නිමුනි කියන්නේ නිවාඩු දෙන දැන්වීම පූර්ව. ඔය දැන්වීම පූර්ව තියෙන්නේ යන්නේ ඒක. නිවාඩු දෙන දැන්වීම පූර්ව කියලා තියෙන්නේ. හේවිල් අන්නිමුනි කියන්නේ නිවාඩු දෙන දැන්වීම පූර්වයි. ඊළඟට තියෙනවා මෙන්න මේ දැන්වීම ටික. මේකේ තියෙනවා කූවෝල් ඊසිප් ඊරල්. ඒ කියන්නේ කූවෝල් ඊසිප් ඊරල් කියන්නේ 9 මාස 22 වෙනිදා ඕජොන් කජිමන්. ඒ කියන්නේ උදෑසන කියන්නේ ඕජොන් කියන එක. ඒතර ඕජොන් කියන්නේ උදෑසන කියන එක. ඕජොන් කජිමන්. උදෑසන දක්වා පමණක් උදෑසන කාලයේදී පමණක් යොන් ඔප් හම්නිදා කියන්නේ විවෘතයි. එතකොට 9 වෙනි මාසේ 22 වෙනිදා උදෑසන පමණක් විවෘතයි කියලා තමයි ඔකේ තියෙන්නේ. එතකොට දෙවෙනි එකේ තියෙන්නේ කූවෝල් ඊසිප් සමිරිල්. ඒ කියන්නේ 9 වෙනි මාසේ 23 වෙනිදා කූවෝල් ඊසිප් සමිරිල් පුතෝ කූවෝල් ඊසිප් යුගිල් කජි. ඒ කියන්නේ 9 වෙනි මාසේ 23 වෙනිදා සිට කූවෝල් ඊසිප් යුගිල් කජි කියන්නේ 9 වෙනි මාසේ 26 වෙනිදා දක්වා සිම්නිදාලු. සිම්නිදා කියන්නේ විවේක ගන්නවලු. ඒ කියන්නේ නිවාඩුයි කියලා කියන්නේ. සිම්නිදා. ඒක තමයි දෙකේ තියෙන්නේ. ඒතර තුනේ තියෙන්නේ කූවෝල් ඊසිප් චිරිල්. ඒ කියන්නේ 9 වෙනි මාසේ 27 වෙනිදා ඕහුපුතෝ. හවස සිට චොන්සං යොන්ව පම්නිදා. ඒ කියන්නේ සාමාන්‍ය පරිදි විවෘතයිලු. එතකොට සාමාන්‍ය පරිදි විවෘතයිලු. චොන්සං යොන්ව පම්නිදා කියන්නේ සාමාන්‍ය පරිදි විවෘතයි කියලා කියන්නේ. ඊළඟට කියනවා චිසොන් හම්නිදා. සමා වෙන්නේ කියලා කියනවා. ඊළඟට ලියලා තියෙනවා හනා සෙතක්සෝ. ඒ කියන්නේ හනා කියන්නේ ඔයගේ නම සෙතක්සෝ කියන්නේ ලොන්ඩරි. එතකොට හනා ලොන්ඩරි කියලා තියෙනවා. එතකොට බලන්න අපිට මේකේ ප්‍රශ්නේ තිබුණේ සෙතක්සෝයේ ඔසල් මත්ගිරයෝග හම්නිදා. ඒ කියන්නේ මේ ලොන්ඩරිට ඇඳුම් බාර දීමට අවශ්‍යයි ඔංජේ කාය හම්නික්ක. කවද්ද ආයුත්ති කියන එකයි ප්‍රශ්නේ. ඒකට අදාළ උත්තර හතරක් දීලා දෙනවා. අපි බලමු අර අන්නේ මුන්න එකට අනුව දැන්නින් පුරුවට අනුව අපි බලමු මේකේ උත්තරය හොයාගන්න. මේක පළවෙනි එකේ තියෙන්නේ කූවෝල් ඊසිබි ඊල් ඕහු. ඒක කියන්නේ 9 වෙනි මාසේ 22 වෙනිදා පස්වරුලු. ඒතර 9 වෙනි මාසේ 22 වෙනිදා පස්වරු අපිට පුළුවන් මේකේ ඇඳුමක් බාර දෙන්න කියලා බලමු. පළවෙනි එකේම තියෙනවා පළවෙනි ඩොට් එකේම කූවෝල් ඊසිබ් ඊල් ඕජොන් මන් යොන් ඔප් හම්නිදා. ඒ කියන්නේ මොකද්ද? 9 වෙනි මාසේ 22 වෙනිදා පෙරවරු පමණයිලු ඇරලා තියෙන්නේ. පෙරවරු පමණයිලු විවෘත. එහෙනම් අපිට පස්වරුවේ මේකට දෙන්න බෑ. එහෙනම් පළවෙනි එකේ
මෙතෙන්ට ගිහිල්ලා වැඩක් නැහැ. පළවෙනි උත්තරේ අදාළව අපිට මෙතෙන්ට ගිහිල්ලා තියෙනව නැහැ. ඒ වෙලාවට ඒ සෙතක්සෝ එක ලොන්ඩරි වහලා. දෙකේ තියෙන්නේ කූවෝල් ඊසිප් සමිල් ඕජොන්. ඒ කියන්නේ 9 වෙනි මාසේ 23 වෙනිදා පෙරවරු. ඒතර 9 වෙනි මාසේ 23 වෙනිදා පෙරවරු කියන එක අපි බලන්න ඒකත් අපිට යන්න බැරි අවස්ථාවක් වගේ තමයි පේන්නේ. බලන්න දෙවෙනි ඩොට් එකේ තියෙන්නේ කූවෝල් ඊසිප් සමිල් පුතෝ කූවෝල් ඊසිප් යුගිල් කජි සිම්නිදාලු. ඒ කියන්නේ 9 වෙනි මාසේ 23 වෙනිදා සිට 9 වෙනි මාසේ 26 වෙනිදා දක්වා මේක නිවාඩුලු. එතකොට 9 වෙනි මාසේ 23 වෙනිදා පෙරවරු ගිහිල්ලත් මේකට රෙදි දෙන්න බෑ. රෙදි ඩොන්ඩරියට දාන්න බෑ. එතකොට ඒකත් වැරදි. එතකොට මේ තුන්වෙනි එකේ තියෙන බලන්න මොකක්ද කියලා. තුන්වෙනි එකේ තියෙන්නේ කූවෝල් ඊසිප් ඕයිල් ඕජොන්ලු. ඒක කියන්නේ 9 වෙනි මාසේ 25 වෙනිදා පෙරවරුලු. අපිට මේකේ කිව්වා දෙවෙනි ඩොට් එකේම කූවෝල් ඊසිප් සමිල් පුතෝ කූවෝල් ඊසිප් යුගිල් කජි සිම්නිදා කියලා. ඒ කියන්නේ 9 වෙනි මාසේ 23 වෙනිදා සිට 26 වෙනිදා දක්වා මේක විවේක ගන්නවා ඒක නැත්නම් නිවාඩුයි කියලා කිව්වා. එහෙනම් 25 වෙනිදා ගිහිල්ලා වැඩක් තියනවද? උදේ හෝ හවස ගිහිල්ලා වැඩක් නැහැ. මේක උදේ යනවා කියලා තියෙන තුන්වෙනි එකේ. ඒ කියන්නේ කූවෝල් ඊසිප් ඕයිල් ඕජොන් කියලා කියන්නේ 9 වෙනි මාසේ 25 වෙනිදා උදේ කියන එකයි. එතකොට උදේ ගිහිල්ලත් මේකේ 25 වෙනිදා නිවාඩු නිසා අපිට මේකට ඇඳුම් බාර දෙන්න බෑ. එතකොට මේකේ හතරේ තියෙන එක බලන්න හතරේ තියෙන්නේ කූවෝල් ඊසිප් චිරිල් ඕහු. ඒක කියන්නේ 9 වෙනි මාසේ 27 වෙනිදා හවස. ඒතර 9 වෙනි මාසේ 27 වෙනිදා හවස ගියොත් අපිට බලන්න පුළුවන්ද කියලා මේකේ තියෙනවා කූවෝල් තුන්වෙනි ඩොට් එකේ කූවෝල් ඊසිප් චිරිල් ඕහු පුතෝ චොන්සං යොං ඔප් හම්නිදා. ඒ කියන්නේ 9 වෙනි මාසේ 27 වෙනිදා සිට 27 වෙනිදා හවස සිට ඕහු පුතෝ කියලා කියන්නේ හවස සිට චොන්සන් යොං ඔප් හම්නිදා කියලා කියන්නේ සාමාන්‍ය පරිදි මේක විවෘතයි කියලා කියන්නේ. ඒතර සාමාන්‍ය පරිදි 27 වෙනිදා හවස ඉඳන් විවෘත නිසා අපිට 9 වෙනි මාසේ 27 වෙනිදා හවස හතරේ උත්තරේ විදියට කූවෝල් ඊසිප් චිරිල් ඕහු කියොත් අපිට මේකේ ඇඳුම් බාර දීලා අපිට සෙතක්සෝ කියන ලොන්ඩරිට ඇඳුම් බාර දීලා මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙමනම් 639 උත්තරය ඇවිල්ලා උත්තරේ වෙන්නේ උත්තරය 4. हायसी यात्री प्रश्न अब बाल में प्रश्न में प्रश्न ताम प्योजिका तत्थनन गोसन मुस्लिमनिका ये ඊළඟ පූර්වෙන් තත්ථනන් කියන්නේ අදහස් කරන ගොසන් කියන්නේ දේ මුස්ලිම්නිකානේ මොකද්ද? එතකොට ඊළඟ පූර්වෙන් අදහස් කරන දේ මොකද්ද කියන එකයි ප්‍රශ්නය. මේකේ බලමු මොකද්ද මේකේ පූර්වේ තියෙන්නේ කියලා. පූර්වේ තියෙන්නේ මේචු වරවිල් චොංගි හියුමු. ඒක කියන්නේ මේචු කියන්නේ සෑම සතියෙම වරවිල් කියන්නේ සඳුදා චොංගි හියුමු කියන්නේ අනිවාර්ය නිවාඩු නැත්නම් නිත්‍ය නිවාඩුයි. එතකොට සෑම සතියේ සඳුදාම නිත්‍ය නිවාඩුයි කියන එක තමයි මේ සිත්ත මේක අහලා තියෙන්නේ. මේකේ සිත්ත මෙනම ඌරි සිත්තන් කියන එක අර යටින් තියෙන එක. එතකොට ඒකට අදාළ උත්තර හතරක් දීලා තිනවා. අපි බලමු නිවැරදි මොකක්ද මේ රූපයට අදාළව කියලා. එතකොට මේකේ තියෙනවා වරෙල් මදා සිම්නිදා. වරෙල් මදා සිම්නිදා කියන්නේ සෑම සඳුදාම සිම්නිදා නිවාඩුයි. එතකොට සෑම සඳුදාම නිවාඩුයි කියන එක තමයි පළවෙනි එකේ තියෙන්නේ. එතකොට බලන්න අර පූර්වට අදාළව ඒක නිවැරදි. සෑම සඳහාම නිවාඩුයි කියලා තමයි අරකේ සෑම සතියේ සඳුදාම නිවාඩුයි කියලා තමයි පූර්වෙ තිබුණේ. ඒතකොට මේකේ කියනවා සෑම සඳුදාම නිවාඩුයි කියලා. ඒතකොට මේ දෙක සමානයි. ඒතකොට මේකේ පළවෙනි උත්තරය නිවැරදි එකක් තමයි. නිවැරදි විදිහට ගන්න පුළුවන් අපිට පළවෙනි උත්තරේ. ඒතකොට මේකේ දෙකේ තියෙන්නේ වරවිරේ මන් ඉරම්නිදා. ඒක කියන්නේ සඳුදා පමණක් වැඩ කරනවලු. සඳුදා පමණක් වැඩ කරනවා කියන එක නෙමෙයි ඔය පූර්වෙ තියෙන. ඒතකොට ඒක දෙකේ තියෙන එක වැරදි. මන් කියන්නේ පමණක් කියන එක. ඒතකොට වරවිරේ මන් ඉරම්නිදා කියන්නේ සඳුදා පමණක් වැඩ කරනවා කියන එක. ඒතකොට දෙක වැරදි. තුනේ තියෙන්නේ වරවිල් මදා මුනල් යොම්නිදා. ඒ කියන්නේ සෑම සඳුදාම මුනල් යොම්නිදා කියන්නේ විවෘතයි. එතකොට සෑම සඳුදාම විවෘතයි කියන එක අර පූර්වට අදාළව වැරදි. ඒකේ නිවැරදිභාවයක් නැහැ. එතකොට මේකේ තියෙන්නේ හතරේ තියෙන්නේ වරවිරේනන් සගේ පම්නිදා. ඒ කියන්නේ සඳුදා ලාභයට විකුණනවලු. සඳා ලාභයට සගේ කියන්නේ ලාභයට පම්නිදා කියන්නේ විකුණනවා. එතකොට සඳුදා ලාභයට විකුණනවා කියලා තියෙනවා. එතකොට පූර්වට අදාළව ඒක අදාළ එකක් නෙවෙයි. ඒක වැරදි. එතකොට හතරවෙනි එකත් වැරදි. මේකේ 640 තාම් ප්‍රයෝජිකා තත්හනන් ගොසන් මුස්ලිම්නිකා. ඒ කියන්නේ ඊළඟ පූර්වෙන් අදහස් කරන දේ ඇවිල්ලා ඊළඟ පූර්වෙන් අදහස් කරන දේ කොහොමද කියන එකයි ප්‍රශ්නය. ඊළඟ පූර්වෙන් අදහස් කරන දේ ඇවිල්ලා මොකද්ද? වරවිල් මදාසිම්නිදා. ඒ කියන්නේ සෑම සඳුදාම නිවාඩුයි. ඒක තමයි උත්තරේ වෙන්නේ. එහෙනම් 640 උත්තරය ඇවිල්ලා උත්තරය 1.
එහෙමනම් අදට කරන්න තිබිච්ච ප්‍රශ්න 10 මින් අවසానයි. ඔයාලට ඊළඟ එන තියෙන ලිස්නින් වීඩියෝ එකක්. ඒතකොට ලිස්නින් එකේ ප්‍රශ්න 20ක් කරන නිසා තමයි මම මේක බැලන්ස් වෙන්න ආයේ මේකට රීඩින් වීඩියෝ එකක් දැම්මේ. හේතුව මම රීඩින් එකට දැන් කරන්නේ ප්‍රශ්න 10යි. මොකද ලොකු කාලයක් වැය වෙනවා මේ ප්‍රශ්න කරනකොට. ටිකක් දිග ප්‍රශ්න තියෙනකොට ඉස්සරහට තියෙන ඔක්කොම දිග ප්‍රශ්න, පස්තාර ප්‍රශ්න, ඒ පාර රචනා ප්‍රශ්න ඒවට තමයි දැන් ඉස්සරහට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එතකොට අපි ඒ ටික ඒ විදිහට ප්ලෑන් එක හතු කරගෙන යමු. එතකොට ඔයාලට කියන්න තියෙන්නේ අර කලින් කිව්වා වගේ ඉස්සරහට ලොකු ප්‍රමාණයක් කොරියාවට ඇතුල් වෙන නිසා ඔක්කොම වෙබ් එක හිස්සේ කියලා මට හිතෙනවා ඉදිරි මාස 6 ඇතුළත. ඒක තමයි අර 5400ක් ගන්නවා කියලා දාලා තිබුණේ. මොකද ලබන මාසයේ ඉඳන් ගුවන් වාර දෙකක් කොරියාවට යන නිසා සතියකට ඔයාලා ඉක්මනට ඔයාලට දැන් මෙඩිකල් කෝල් කරලා තියෙනවා ගොඩක් අයට ඇග්‍රීමන්ට් ආපු අයට එස්පෙයා වෙච්ච කට්ටියට මෙඩිකල් එස්පෙයා වෙච්ච කට්ටියට ඒ නිසා ඔයාලට මෙඩිකල් එකට ඉක්මනට ගිහිල්ලා ඊට පස්සේ කොරියාවට ඇතුල් වෙන්න ඉක්මනට අවස්ථාවක් ලැබෙවි. ඒ වගේම වෙබ් එකේ ඉන්න අයට කියන්න තියෙන්නේ ඉස්සරහා කාර්තු දෙකේදී ගොඩක් ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් ලංකාවට ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. හිතුවට වඩා එයි කියලා. අපි බලමු ඒ කාර්තු වලින් මොකද වෙන්නේ කියලා ඉස්සරහා වෙබ් එකේ ඉන්න අයට. මට හිතෙනවා ගොඩක් අයට ඇග්‍රීමන්ට් ඇවිල්ලා ඉදිරි මාස 6 ඇතුළත ඔයාලටත් ඇතුල් වෙන්න හැකියාවක් ලැබෙයි කියලා කොරියාවට. මොකද ඉක්මනට කට්ටිය යවන නිසා දැන් මේකේ 191ක් යවනවා අද. ඒ නිසා ලොකු chance එකක් තියෙනවා ඉස්සරහට ඉක්මනට යන්න. ඒ වගේම විභාගේ ලියන අයට මම අර කලින් කිව්වා වගේ ඉක්මනට වෙබ් එකට වැටලා ඔයාලට ඇග්‍රීමන්ට් එකක් කරලා ලබන අවුරුද්ද ඇතුළත කොරියාවට ඇතුල් වෙන්න හැකියාවක් ලැබෙයි කියලා මම හිතනවා. එතකොට ඔයාලට කියන්න තියෙන්නේ 2022 අයට මගේ channel එක තුලින් මම කරන දේවල් ටිකක් තියෙනවා. මොනවද? ඔයාලට 2022 අයට මම ප්‍රශ්න පත්‍ර 7ක් හදලා තියෙනවා. මේ ප්‍රශ්න පත්‍ර 7 මම මුදලක් අය කරනවා. ප්‍රශ්න පත්‍ර 7ම දවස් 7කදී මේ ප්‍රශ්න පත්‍ර 7 දුවනවා. පටන් ගත්තට පස්සේ මේ ප්‍රශ්න පත්‍ර 7ට මම රුපියල් 1000ක් වගේ මුදලක් අය කරන්නේ සුළු මුදලක්. ඒකට එවෙලෙම ලකුණු දෙනවා. ඒ වගේම ඔයාලට සම්පූර්ණ සාකච්ඡාවක් මම ලබා දෙනවා වීඩියෝ එකක් මාර්ගයෙන්. ඒ විදිහට තමයි ප්‍රශ්න පත්‍ර 7 කෙරෙන්නේ. ඒ වගේම ඒක CBT ක්‍රමයට නියම CBT ක්‍රමයට හදපු ප්‍රශ්න පත්‍රයක් මම දෙන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්න පත්‍රයේ කිරීම තුළින් ලොකු ප්‍රමාණයක් ළමයි මේකෙන් විභාගේ පාස් මට්ටමකට ගිහිල්ලා තියෙනවා කියලා මට හැම වෙලේම දැනගන්න ලැබෙනවා. ඒ නිසා ඔයාලා channel එක බලන කෙනෙක් ඉන්නවා නම් ඒ ප්‍රශ්න පත්‍ර 4 සම්බන්ධ වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. එතකොට ඒ ටික තමයි කියන්න තියෙන්නේ ප්‍රශ්න පත්‍ර හා සම්බන්ධයෙන්. ඒ වගේ මගේ තියෙනවා දැන් තියරි ක්ලාස් එක පටන් ගන්නවා 2023 අයට අගෝස්තු මාසේ. ඒක ගැනත් ඔයාලට කියන්න ඕන. එතකොට අගෝස්තු මාසේ පටන් ගන්න තියරි ක්ලාස් එකකට ඔයාලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මෙන්න මේ යට තියෙන ෆෝන් අංකයට ඔයාලට WhatsApp message එකක් දාලා ඒකට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ WhatsApp නම්බරයට තමයි මැසේජ් කරන්න ඕන මාව contact කරගන්න ඕනට නැත්නම් ඕකට කෝල් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට කියන්න තියෙන්නේ මගේ තියෙනවා WhatsApp group තියෙනවා. ඔයාලා වෙනුවෙන් ඔයාලා chat කරගන්න හදපු group ටිකක් තියෙනවා. ඒ group වලට සම්බන්ධ වෙලා ඔයාලගේ යාළුවොත් එක්ක chat කරලා ඔයාලගේ දැනුම බෙදා ගන්න හැකියාවක් තියෙනවා. ඒකටත් මගේ මේ නම්බරයට ඔයාලට මැසේජ් එකක් දාලා පුළුවන්. group එකට add වෙන්න බැරි නම් මේ description එකේ මම දාලා තියෙනවා මේ වීඩියෝ එක පල්ලෙහා description එකේ ওই group වල link ටික ඒ group එකට යන්න බැරි නම් full කියලා වැටෙනවා. මට message එකක් දාලා අහන්න. group එකට add කරලා ගන්න පුළුවන්. add කරව ගන්න පුළුවන් ඔයාව. මොකද හේතුව මට පුළුවන් අර group වල අඩු ඒ කියන්නේ සෙනග අඩු තැනකින් මට link එකක් දීලා ඔයාට group එකට ඔයාව add කරගන්න. ඒ විදිහට ඔයාලා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙම කරගන්න. එතකොට තව කියන්න තියෙන්නේ මේ විභාගයේ වැඩිම ලකුණු. ඒ කියන්නේ 110න් එහා ගත්ත අය 110න් එහා විභාග මට්ටම පාස් මට්ටම කියලා පළවෙනි අධ්‍යයනයෙන් පාස් කියලා මේකේ ඉන්නවනේ මේකේ පාස් මට්ටමට එන කට්ටිය. අන්න එයාලට මම හදලා තියෙනවා group එකක්. ඒ group එකට add වෙන්න ඕන. ඒකටත් මට මේ පහල තියෙන නම්බරේට message එකක් දාලා අහන්න group එක මොකක්ද කියලා. මම ඔයාලට link එකක් දානවා. ඒ group එකට add වෙන්න පුළුවන්. හැබැයි විභාගේ ලියලා නම් පමණක් ඒක message කරන්න. ඒතකොට විභාගේ ලියපු අයට පමණයි මේ group එක අදාළ වෙන්නේ. 110ට වඩා වැඩියෙන් ඔයාලා ලකුණු ගත්තා නම් මම එහවනවා මම ඔයාලට link එක එවනවා. එතකොට ඒ විදිහට ඒ වැඩ ටික කරගන්න ඒ group එක මම ඒක ඉස්සරහට සංවර්ධනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔයාලා කොරියාවට යනකම්ම මම ගයිඩ් කරනවා. ඊට පස්සේ කොරියාව තුල ඉන්නකොටත් මම ඒ ගයිඩ් කරනවා මේ group එක තුලින්. ඒ නිසා පුළුවන් අය ඉන්නවා නම් 110ට වඩා වැඩියෙන් ගත්තා නම් මේ මගේ channel එක මාර්ගයෙන් මේක බලලා මේ වගේ ලකුණු සංවර්ධනය කරගෙන ඔයාලා ඉස්සරහට ගියා නම් අනිවාර්යයෙන්ම මගෙන් අහන්න මේ group එකේ link එක මම link එක ඔයාලට ලබා දෙනවා. එතකොට ඒහා සම්බන්ධ දේවල් තමයි කොරින් සරසවියෙන් ඔයාලට ඉස්සරහට කරගෙන යන්නේ. ඒ නිසා කොරින් සරසවිය subscribe කරන්න, like කරන්න, comment කරන්න. නොදන්න අයට මේ channel එක ගැන කියන්න මම හැමතැනම advertisement නොදාන නිසා මේ channel එක ගැන ගොඩක් අය තාමත් දන්නේ නැහැ. ඒතකොට ලොකු ප්‍රමාණයක් මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ මේක ගැන එහෙම දැනගෙන හොයාගෙන ආපු කට්ටිය තමයි මේ channel එකේ ගොඩක් ඉන්නේ. ඒ නිසා ඔයාලගේ යාළුවන්ටත් මේ ගැන කියන්න. එහෙමනම් channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙමනම් ඔබට සුබ දවසක්.